ආයිබෝවන් DP Education Skills for Life වැඩසටහනේ තවත් වැඩසටහනකට අපි ඕගොල්ලන්ව බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොට අපි වැඩසටහන් ගණනාවක්ම කරලා ඒ වැඩසටහන් වලින් මම හිතන්නේ ඔයාලා හැමෝම හොඳ අත්දැකීමක් හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති මේ සුරතල් මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධයෙන්. අපි අද කතා කරන්න හදන්නේ ඔයාලට ඉතාමත් වැදගත් වැඩසටහනක් ගැන. ඒ තමයි මේ සුරතල් මත්ස්‍යයින්ට හැදෙන රෝග මොනවද? ඒ රෝග පාලනය කරන්න අපි මොන වගේ ක්‍රියාමාර්ගයන්ද ගන්න ඕනේ කියන එක. එහෙනම් මේ මත්ස්‍ය රෝග පාලනය තමයි අද දවසේ අපේ වැඩසටහන. ඔයගොල්ලෝ හැමෝම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ තුලින් මත්ස්‍යයේ රෝගයක් ඇති වෙන්නේ ඇයි? මත්ස්‍යයේ රෝග වලට බෙහෙත් කරන්න ඕනේ කොහොමද? මොනවද කරන්න ඕනේ බෙහෙත් කියන එක සහ මත්ස්‍යයක් නිරෝගීව තියාගන්න මොනවද කතා කරන්න කියන්න ඕනේ කියලා හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මත්ස්‍ය රෝග පාලනය පිළිබඳ සුරතල් මත්ස්‍ය වගාකරුවෙක්ට ඉතාමත් වැදගත්ම දෙයක් තමයි සුරතල් මත්ස්‍යයින් සඳහා ඇතිවෙන ලෙඩ රෝග පාලනය කිරීම. අපි ජනප්‍රිය කියවමනක් තියෙනවා prevention is better than cure කියලා. අපි ලෙඩක් හැදුනට පස්සේ මේ ලෙඩේට බෙහෙත් කරනවට වඩා ලෙඩය prevent කරන එක. ඒකෙන් ලෙඩය ඇති වෙන්න දෙන්නේ නැතුව ලෙඩක් ඇතිවීම වළක්වා ගන්න එක තමයි වඩාත්ම වැදගත් කියලා. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට ලෙඩ රෝගයක් හැදුනොත් අපිට තවත් අපේ ළඟ ඉන්න කෙනෙකුට නැත්නම් වෛද්‍යවරයෙක්ට කියන්න පුළුවන් මේ ලෙඩේ තමයි මට තියෙන්නේ. නමුත් මේ මත්ස්‍යයෙක් වුණාම මේ මත්ස්‍යයා කොහොමද එයාගේ ලෙඩේ කියන්නේ? එයාට මත්ස්‍යයට බඩේ අමාරුවක් තියෙනවද? එයාගේ ඇහැරි දෙනවද? එයාගේ වරලක් ඉදිමිලාද? එහෙම නැත්නම් පණුව අමාරුවක්ද? මොකද්ද කියලා මේ මත්ස්‍යයට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා හොඳම දේ තමයි අපි මේ මත්ස්‍යයින්ට ඇතිවෙන ලෙඩ රෝග වළක්වා ගැනීම තමයි හොඳම දේ මත්ස්‍ය රෝග පාලනය කරනවට වඩා. එහෙමනම් මේ වැඩසටහනම මත්ස්‍ය රෝග පාලනය කරනවා කියනවට වඩා මත්ස්‍ය රෝග වළක්වා ගැනීම කියලා කතා කරන්නම්. හැබැයි මත්ස්‍ය රෝගයක් ඇති වුණොත් සාමාන්‍යයෙන් සිදු කරන බෙහෙත් වර්ග මොනවද කියන එකත් අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහනේදී ඉතාමත් අසීරු. ඔයගොල්ලෝ ගත්තොත් අපි ලංකාවේ මේ වෙනකොට කිසිම ආකාරයේ මේ වගේ වැඩසටහනකින්වත් මේ මත්ස්‍ය රෝග ගැන මේ ආකාරයෙන් කතා කරලා නැහැ. ඉතින් මේ මාතෘකාව අපිට සාමාන්‍යයෙන් මේ වගේ තැනකදී කතා කරන්න ඉතාමත් අපහසු වෙන දෙයක්. මොකද ඒකට හේතුව අපි සාමාන්‍ය මිනිහෙක්ට අපි මිනිස්සෙක් විදිහට අපිට ලෙඩක් හැදුනම අපිට ගිහින් කියන්න පුළුවන් අපේ තියෙන අමාරුව. නමුත් ඒ රෝගය වෙන එකක් වෙන්න පුළුවන්. සමහරවිට අපේ බඩේ අජීර්ණයක් ඇති වෙන්නේ අපි ඊයේ කාපු කෑමක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ බඩ ඇතුලේ වර්ධනය වෙච්ච රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකට අපි ගන්න බෙහෙත් වර්ග දෙකක් තියෙන්නේ. සමහරවිට අපේ හිසේ අමාරුවක් අපිට ආවොත් ඔළුව කැක්කුමක් අපිට ආවොත් මේ ඔළුව කැක්කුම ආවේ අද දවසේ තද අවුවේ හිටපු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වෙනත් රෝගී තත්ත්වයක් උස්සන්න වෙලා ඒ මත ඇතිවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හැමදෑම තියෙන ඔළුව කැක්කුමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අපි ගන්න බෙහෙත් වර්ගයේ එකිනෙකකට වෙනස්. ඒ වගේම තමයි මේ මත්ස්‍යයින් සඳහාත් සමහර වෙලාවට මම හඳුනාගන්නේ මේ අජීර්ණය අදාපු එකක් කියලා මත්ස්‍යයාගේ. නමුත් එයාට සමහරවිට කාලයක් තිස්සේ තිබුණු අජීර්ණයක් වෙන්න පුළුවන්. මොකද මත්ස්‍යයා ආහාර ගන්න නැතුව දවස් දෙකක් තුනක් ඉන්නකොට අපිට හිතෙනවා මේ මත්ස්‍යයාට දැන් ලෙඩක් හැතිලා තියෙන්නේ අපි ඒකට බෙහෙත් කරන්න පටන් ගන්නවා. මේ ආහාර අජීර්ණයක් කියලා. මේ අජීර්ණය කාලයක් තිස්සේ බලපාපු එකක් වෙන්න පුළුවන්. අපි දැක්කොත් සමහර වෙලාවට මෙයාගේ කරමලක් විවෘත වෙලා තියෙනවා. නැත්නම් අපි එයාගේ කොරපුතු පිටට නෙරලා තියෙනවා. අපි දකින්නේ දකපු දවසේදී අපි හිතන්නේ රයිට් මේකට මේ කරමල් පණුවෙක්. එහෙම නැත්නම් මේ පණු වර්ගයක් ඇන්කර් වර්ම් එකක් ඇවිත් තිනවා කියලා අපි සමහරවිට හිතනවා වෙන්න පුළුවන්. නමුත් ඇවිල්ලා තියෙන්නේ වෙනත් දෙයක් වෙන්න පුළුවන්. මොකද ලංකාව ඇතුලේ මේ සම්බන්ධයෙන් විශේෂඥයෝ ඉතාමත් සීමිත ප්‍රමාණයක් ඉන්නේ. අද අපි මේ කතා කරන්නේ ඒ විශේෂඥයන්ගෙන් ලබාගත්තු ඒ පොත්පත්වල ඒගොල්ලොත් එක්ක ප්‍රායෝගිකව කතා බහ කරලා ඒ වැඩසටහන් වලින් අපි ගත්තු දැනුමෙන් තමයි අපි මේ ටික කතා කරන්නේ. ඉතින් ඒක සමහර වෙලාවට කෙනාගෙන් කෙනාට ඉන්න කෙනාට වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. හරි. කොහොම වුණත් මේ තුලින්
අපිට 100ක් තහවුරු කරන්න නොලැබුණත් අපි ඊටම දැඩි විශ්වාසයකින් කියනවා මේ තමයි ලෙඩ වර්ග, මේ තමයි ඒවට කරන්න ඕනේ බෙහෙත් වර්ග කියන එක. ඉතින් ඒ දාන ප්‍රමාණය ඒගොල්ලන්ට ඒ දේවල් ගැන ඕගොල්ලන්ට අත්දැකීමෙන් සමහරකට පළපුරුද්දෙන් ලබා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු අපි මත්ස්‍ය වර්ග ගත්තම ඒගොල්ලන්ට හැදෙන පොදු රෝග මොනවද? ඒ මත්ස්‍ය වර්ගත් එක්ක කියන එක. අපි ගත්තොත් ගප්පි, සෝට්ටේල්, ප්‍රේටි, මොලි වගේ මේ මත්ස්‍යයින්ට හැදෙන ලෙඩ රෝග මොනවද? හරි. මුලින්ම ගත්තොත් සුදු පුල්ලි රෝගය. මොකද්ද සුදු පුල්ලි රෝගය කියලා කියන්නේ? ඔයගොල්ලෝ සමහරවල් දැනටමත් දැකලා ඇති. ඒ මත්ස්‍යයාගේ ඇඟේ සුදු පාටට මතුවෙන ඊටමත් කුඩා පුල්ලි වර්ගයක්. ඔබ දැන් මේ දකින්නේ සුදු පුල්ලි රෝගයේ වැළඳිච්ච මත්ස්‍යයෙක්. මේ වගේ පුල්ලි ඕගොල්ලන්ගේ මත්ස්‍යයෙන්ගේ ඇඟේ තියෙනවා නම් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ මත්ස්‍යයාට සුදු පුල්ලි රෝගය වැළඳිලා කියලා. එතකොට මේ සුදු පුල්ලි රෝගය කියලා කියන්නේ මොන වගේ එකක්ද? සුදු පුල්ලි රෝගය කියලා කියන්නේ පරපෝෂිත ආසාදනයක්. ඒ කියන්නේ පරපෝෂිතයෙක්ගෙන් වෙනත් කුඩා සත්ව වර්ගයෙන් ඇතිවන පරපෝෂිත ආසාදනයක් තමයි සුදු පුල්ලි රෝගය කියලා කියන්නේ. පරපෝෂිතයින්ට අපි කොහොමද පරපෝෂිතයෙක් ඇඟට එන්නේ? සමහරවිට ඒ ජලයේ අපි වෙනත් ප්‍රදේශයක ඉඳලා ගෙන ආපු නැත්නම් වෙනත් ටැංකියක ඉඳලා ගෙන ආපු මාළු අපි මේ ටැංකියට ඇතුළත් කිරීම නිසා වෙන්න පුළුවන්. සමහරවිට අපි ජලය ඉවත් කිරීම නිසා සිද්ධ වෙලා වෙනත් තැනකින් මාරු කරපු ජලය නිසා වෙන්න පුළුවන්. සමහරවිට ඒ ජලයේ හිටපු සත්වයක් ආසාදනය වෙලා සතා ලෙඩේ හැදුනා වෙන්න පුළුවන්. ඉතින් මේ පරපෝෂිත ආසාදනය, ඒ කියන්නේ සමහරවිට පරපෝෂිත ආසාදනයක් කියන එක ඔයගලන්ට නොතේරෙනවා නම් අපි හිතමු අපේ හිසේ ඉන්න උකුණෙක්. මේ හිසේ ඉන්න උකුණෙක් නැත්නම් බල්ලෙක්ගේ ඇඟේ ඉන්න මැක්කෙක්. මේ සතා පරපෝෂිතෙක්. ඒ කියන්නේ බල්ලෙක්ගේ ඇඟේ ඉන්න මැක්ක බල්ලගේ ඇඟට ඇවිල්ලා එයාගේ ඇඟේ තියෙන ලේ ටික උරා බීලා නැත්නම් අපිට එළියේ ඉන්න උකුණෙක් අපේ හිසට ඇවිල්ලා අපේ ඇඟේ තියෙන හිසේ තියෙන ලේ උරා බීලා ජීවත් වෙනවා. පරපෝෂිත සත්වයෙක්. එහෙනම් මේ සුදු පුල්ලි කියලා කියන්නේ පරපෝෂිත සත්වයෙක්. අපිට පරපෝෂිත සත්වයින්ව ඉවත් කරන්න මොනවද කරන්න පුළුවන්? දැන් අපි ගත්තම සාමාන්‍ය මිරිදිය ජලයේ ඉන්න මත්ස්‍යයෙක්ට ලවණ ජලය කියලා කියන්නේ අහිතකර දෙයක්. අපි උදාහරණයකට හිතුවොත් එහෙම ජලය ලීටරයක ඉන්න ගප්පි මත්ස්‍යයෙක්. මේ ගප්පි මත්ස්‍යයා ඉන්න කැමති සාමාන්‍ය මිරිදිය ජලයේ. හැබැයි මේ මත්ස්‍යයාට සුදු පුලි රෝගය ඇවිත් තිනවා නම් අපි කරන්නේ මේ ජලයේ ලීටරයට ලුණු ප්‍රමාණයක් එකතු කරනවා. සමහරවිට මේක ලුණු ග්‍රෑම් 1ද 5ද 10ද කියන එක පිළිබඳව කොහොමද මේ ලුණු ප්‍රමාණය තීරණය කරන්නේ කියන එක මම පස්සේ කතා කරන්නම්. නමුත් දැනට ඔයගොල්ලෝ හිතා ගන්න උදාහරණයක් විදිහට මම ලුණු ග්‍රෑම් 5ක් එකතු කරනවා. ඒ ලුණු ග්‍රෑම් 5 මත්ස්‍යයාගේ ඉන්න මිරිදියට එකතු කරපුවම මේ මත්ස්‍යයාට ජීවත් වෙන්න ටිකක් අපහසුයි. හැබැයි ඒ වගේම තමයි ඊට වඩා අපහසුයි මේ මත්ස්‍යයාගේ ඇඟේ ඉන්න පරපෝෂිතර ඊට වඩා අමාරුයි මේකත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා මුලින්ම සිද්ධ වෙන්නේ මේ මත්ස්‍යයාගේ ලවණ ජලයේ හින්දා අර පරපෝෂිතයා මිය යෑමකට ලක් වෙනවා. ඉතින් පරපෝෂිතයා මිය යෑමකට ලක් වුණාට පස්සේ අපිට පුළුවන් මත්ස්‍යයාව නැවත වතාවක් මිරිදිය පැහැදිලි ජලයට අපිට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පරපෝෂිතය ඇති වෙන එක වළක්වා ගැනීම සඳහා යම්කිසි ලුණු ප්‍රමාණයක් ලුණු ග්‍රෑම් 1ක් 2ක් වෙන්න පුළුවන්. අපි ඒක ගැන ඉස්සරහට තවදුරටත් කතා කරනවා. දිගටම අපි ජලය ඉවත් කරන හැම වෙලාවකම ලුණු ප්‍රමාණයක් එකතු කරන්න. අපි මේ දේවල් ගැන ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා. මෙතනදී ඔයාලා දැනගන්න ඕනේ දේ තමයි සුදු පුල්ලි රෝගය කියලා කියන්නේ පරපෝෂිත සත්වයක් නිසා ඇති වෙන දෙයක්. අපි එහෙනම් දැනට මතක තියාගන්න ඕන දෙයක් තමයි පරපෝෂිත ආසාදනයක් තියෙනවා කියලා දැනුනොත් අපිට එක බෙහෙතක් විදියට ලුණු ද්‍රාවණයක මේ මත්ස්‍යයාට දිගටම යම්කිසි ලුණු ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ මත්ස්‍යයාව ලුණු ද්‍රාවණයක ගිල්වලා යම්කිසි කාලයක් තියලා එළියට ගන්නවා කියන එක. මොන වගේ ලුණු ප්‍රමාණයක් එකතු කරන්න ඕනද? මොන වගේ ද්‍රාවණයක කොච්චර වෙලාවක් තියලාද ගන්න කියන එක ගැන අපි විස්තරාත්මකව ඉස්සරහට කතා කරනවා. ඊට අමතරව මේ පරපෝෂිත ආසාදනයක් අපි
අවසානයේ ගත්තොත් මේ මත්ස්‍යයන්ට හැදෙන්න පුළුවන් තවත් ලෙඩක් තමයි නැංගුරම් පණුව කියලා කියන්නේ. අපි ඒ කියන්නේ මේකත් සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරනකොට කියන්නේ ඇන්කර් වෝම්ස් කියලා. ඒ අර ඇන්කර් එකක් වගේ කොක්කක් වගේ තිබෙන එකකින් මේ මත්ස්‍යයා ඇඟට එල්ලිලා ඉන්නවා. ඔයගොල්ලන්ට මෙතනදිත් මේ ඇන්කර් වෝම් කියන එක බොහොම පැහැදිලිව අපි පෙන්නලා තියෙනවා. මේ මත්ස්‍යයාගේ කරමල් වල ඊට පස්සේ මෙයාලගේ වරල් වල සහ මේගොල්ලන්ගේ කොරපොතු ආශ්‍රිතව මේ මත්ස්‍යයා කොක්කක් වගේ මේ සත්වයා මේ පරපෝෂිත සත්වයා කොක්කක් වගේ එල්ලිලා ඉන්නවා. ඉතින් මේ පරපෝෂිත ආසාදනයත් ගොඩක් මත්ස්‍යයින්ට ඇති වෙන තත්ත්වයක්. ඊළඟට ගත්තම මේ ලෙඩේ බහුලවම හැදෙන්නේ ඔය ගෝල්ෆිෂ්, කාෆ්, ඩිස්කස් වගේ මත්ස්‍යයින්ට මේ ඇන්කර් වෝම් කියන එක නැත්තම් නැංගුරම් කවනවා කියන එක ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට ඉහළ ජලයේ ඉහළ උෂ්ණත්වයක් තිබීම. ඒ වගේම ජලයේ තියෙන ගුණාත්මක භාවය පහළ යාම. ජලයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ යාම වගේ දේවල් තමයි මේ නැංගුරම් පණුවාට එහෙම නැත්නම් මේ ඇන්කර් වෝම් කියන පරපෝෂිත සත්වයා ඇති වෙන්න හේතු වෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මොන වගේ දෙයක්ද මේ ලෙඩේ හැදුනොත් අපි කොහොමද බෙහෙත් කරන්න කියන එක. මේ ලෙඩේට තියෙන එකම ප්‍රධානම බෙහෙත් වර්ග දෙක තමයි ෆෝමලින් සහ ලුණු. මොනවද අපි ෆෝමලින් කියලා කියන්නේ? ෆෝමලින් කියලා කියන්නේ අපි හැමෝම හොඳට දන්නවා අවසන් ගමන් ගියාම කෙනෙක් එයාව එම්බාම් කරන්න ගන්නේ ෆෝමලින්. ෆෝමලින් කියලා කියන්නේ ඊටමත් විෂසහිත ද්‍රව්‍ය දෙයක්. ඒකට මේ මත්ස්‍යයින් සඳහාම වෙනම හදාගත්තු බෙහෙත් වර්ග තියෙනවා ෆෝමලින් සහ වෙනත් බෙහෙත් වර්ග එකතු කරලා. ෆෝමලින්, මැලකයිඩ්‍රීන්, මෙතනින් බ්ලූ වගේ බෙහෙත් වර්ග එකට එකතු කරලා හදාගන්න ට්‍රිපල් කියලා. අපි දන්නා පුංචි ළමයින්ට අපි දෙන බෙහෙත් තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රිපල් එන්නත කියලා දෙන්නේ. ඒ කියන්නේ ලෙඩ රෝග වර්ග තුනකට අපි වර්ග තුනක් එකතු කරලා දෙනවා ට්‍රිපල් එන්නත. ඒ වගේම මේ මත්ස්‍යයින්ටත් අපි ට්‍රිපල් එකක් හදාගන්න පුළුවන් ෆෝමලින්, මැලකයිඩ්‍රීන් සහ මෙතනින් බ්ලූ කියන ද්‍රාවණ තුන එකතු කළා. අපි ඒ ගැනත් ඉස්සරහා වැඩසටහන් වලදී වෙන වෙනම කතා කරනවා. ඉතින් මේ හදාගත්තු ට්‍රිපල් බෙහෙත හෝ ෆෝමලින් හෝ ලුණු කියන බෙහෙත් තුන මේ මත්ස්‍යයින්ට දෙන්න පුළුවන්. ඒකත් අපි අර කලින් කතා කරා වගේම යම්කිසි කුඩා ප්‍රමාණයක් කුඩා සාන්ද්‍රණයකින් දාලා දිගටම ටැංකිය තියනවා වෙන්නත් පුළුවන්. සමහරවිට අර ඒ ෆෝමලින් බාත් එකක් නැත්නම් ට්‍රිපල් බාත් එකක් නැත්නම් ලුණු වතුර සෝල්ට් බාත් එකක් දීලා කරනවා වෙන්නත් පුළුවන්. අපි කොහොමද සෝල්ට් බාත් එකක් දෙන්නේ කියන එක ඉස්සරහදී ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මේක තමයි මේ මත්ස්‍යයින්ට හැදෙන්න පුළුවන් ප්‍රධාන ලෙඩ රෝග වර්ග 4ක් අපි මේ කතා කළේ. මීට අමතරව තවත් ලෙඩ වර්ග ඇති වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු අනිකුත් මාළුන්ටත් හැදෙන්න පුළුවන් ලෙඩ වර්ග මොනවද තියෙන්නේ කියන එක. අපි ඊළඟට කතා කරන්නේ මෙතනදී ගෝල්ෆිෂ් මත්ස්‍යයින්ට, ඒන්ජල් මත්ස්‍යයින්ට, ඩිස්කස් මත්ස්‍යයින්ට, ඔස්කා, බාබ්, ටෙට්‍රා කියන මත්ස්‍යයින්ට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග වර්ග මොනවද? මේ ලෙඩ රෝග වර්ග අපි හඳුනගන්නේ කොහොමද? අපි මොනවද ඒවට කරන බෙහෙත් කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න ගන්න. ඉතින් මේ මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ලෙඩක් තමයි ජලය මතු පිට ඒගොල්ලෝ පිහිනනවා සහ ඒගොල්ලන්ගේ කරමල් රතු පාට වෙනවා. කරමල් රතු පාට වෙනවා ජලයේ උඩට ඇවිල්ලා පිහිනන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මේ ගෝල්ෆිෂ් මත්ස්‍යය හදන ගොඩක් අයට තියෙන ගැටලුවක්. ඉතින් ඒ ලෙඩේ අපි මොනවද කරන්නේ මේකට? ඒ කියන්නේ මේක ඇති වෙන්නේ ඇයි? ඒ කියන්නේ මේට ප්‍රධානම හේතුව තමයි ඇමෝනියා විෂ වීම. ඒක ජලයේ ගුණාත්මක භාවය පහළ යාම. ඒත් එක්කම මේකේ ඇති වෙන pH අගයේ වෙනස් වීම. මෙන්න මේ හේතු ටික තමයි ඒකට බලපාන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගෝල්ෆිෂ් මත්ස්‍යයින්, ඩිස්කස් මත්ස්‍යයින් සහ කාෆ් මත්ස්‍යයින් කියලා කියන්නේ මේගොල්ලෝ ගොඩක් මල පහ කරන තමන්ගේ බහිස්ත්‍රාවික ද්‍රව්‍ය පිටතට දාන මත්ස්‍යයින්. ඉතින් මේ ටැංකියේ හරි ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තිබුණ නැත්නම් හරි ඒරියේෂන් සිස්ටම් එකක් තිබුණ නැත්නම් බොහොම ඉක්මනට කෑම නරක් වීම සහ මේ බහිස්ත්‍රාවික ද්‍රව්‍ය එකතු වීම නිසා මේ తত্ত্বය ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් ඇමෝනියා ඇතිවීම සහ ජලයේ ගුණාත්මක භාවය පහළ යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා ඇතිවෙන ජලය මතු පිහිනීම සහ කරමල් රතු වීම කියන ලෙඩේට අපි මොනවද කරන්න ඕනේ බෙහෙත්. එහෙනම් අපි දැන් ප්‍රශ්න දන්නවා මේක ඇති වෙන්නේ ඇයි දන්නවා. ඇමෝනියා විෂ වෙනවා. ජලයේ ගුණාත්මක භාවය පහළ යනවා.
එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඇමෝනියා තත්ත්වය පාලනය කරන්න ඕනේ. ජලයේ ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕනේ. කොහොමද අපි ජලයේ ගුණාත්මක භාවය ඉහළ දාන්නේ? ජලය ප්‍රතිශතයක් සම්පූර්ණයෙන් 100% නැතුව අපිට 100%ක් නැතුව ජලයේ යම්කිසි ප්‍රතිශතයක් අපිට මාරු කරන්න පුළුවන්. ඒත් එක්කම අපි අධික ලෙස ආහාර දෙන නිසා නම් මේ ඇමෝනියා තත්ත්වය බිහිුනේ අපි අධික ලෙස ආහාර දැමීම නවත්තනවා. ඒත් එක්කම බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නිසි ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තිබුණ නැත්නම් අපි ඒකට ඒ තත්ත්වය වළක්වා ගන්න එක කරනවා. ඒත් එක්කම අපිට පුළුවන් తాවකාලිකව දවස් කීපයක් යනකම් මේ මත්ස්‍යයින්ට කැම දෙන එක නවත්තන්න පුළුවන් මේ ඇමෝනියා විෂ වීම වළක්වා ගැනීම සඳහා. එහෙනම් මේ මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් ලෙඩ වර්ග ලෙඩයක් මේක. අපි ඊළඟට බලමු මොකද්ද තවදුරටත් එන්න පුළුවන් ලෙඩ වර්ග කියන එක. දෙවැනි එක තමයි අපි සාමාන්‍යයෙන් පොදුවේ ව්‍යවහාරයේදී කතා කරන ඩ්‍රොප්සි කියන රෝගය. ඒත් එක්කම උදරය හා කොරපුතු ඉදිමීම තමයි මෙතනදී වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඒ අයගොල්ලන්ගේ උදරය ඉදිමෙනවා. ඒත් එක්කම කොරපුතු ඉදිරියට නැගලා එනවා. ඒක තමයි අපි ඩ්‍රොප්සි කියන ලෙඩෙන් හඳුන්වන්නේ. ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ මේ ඩ්‍රොප්සි හැදිච්ච මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයාගේ උදරය කොච්චර දුරට ඉදිමිලා තියෙනවද? මේ මත්ස්‍යයාගේ සාමාන්‍ය මත්ස්‍යයෙක්ගේ උදරයේ තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක ඔයගොල්ලන්ට බොහොම පැහැදිලි. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ කොරපුතු ප්‍රමාණය කොහොමද ඉස්සරහට ඇවිත් තින්නේ සාමාන්‍ය මත්ස්‍යයේ කොරපුතු තියෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට මෙතනදී පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. ඉතින් මේ ඩ්‍රොප්සි කියන தত্ত্বය ඇති වෙනවනේ. මේ ඇති වෙන්නේ ඇයි? මේකටත් ප්‍රධානම හේතු තමයි මත්ස්‍යයින්ට ඇති වෙන අධික ආතතිය. එහෙනම් අපි කියන ස්ට්‍රෙස් එක. මේ ස්ට්‍රෙස් එක ඇති වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. නිතරම අපි අහල පහල කලබලකාරී තත්ත්වයක් තියෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටැංකියේ ඉන්න මත්ස්‍ය ප්‍රමාණය වැඩි වෙලා අධික ගහනයක් ඇති වෙන එක වෙන්න පුළුවන්. ඒත් එක්කම ජලයේ ගුණාත්මක භාවය පහළ යාම නිසා වෙන්න පුළුවන් මේ ඩ්‍රොප්සි කියන තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඩ්‍රොප්සි කියන ලෙඩෙත් හරියටම ගත්තොත් පොත්පත්වල තියෙන විදිහට බෙහෙත් හොයාගන්න නැහැ. බෙහෙතක් නිසියාකාර බෙහෙතක් නැහැ. නමුත් තමන්ට අත්හදා බැලීම් කරන්න පුළුවන්. වෙළඳපොලේ සමහර වෙලාවට ඩ්‍රොප්සි සඳහා වෙනම බෙහෙත් මිලට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ දේවල් තමන් උත්සාහ කරලා බලලා ඒවයි සාර්ථක අසාර්ථකත්වය තීරණය කරන්න ඕනේ. ඉතින් මේකෙදි අපි මේකට හේතුව තමයි ලෙඩේට ජලයේ ගුණාත්මක භාවය පහළ යාම නම් අපි ජලයේ ගුණාත්මක භාවය ඉහළ දමා ගන්න අපිට මේකේ වතුර මාරු කරන්න පුළුවන්. අධික ගහණය අඩු වෙන්න පුළුවන්. අර ආතතියටපත් වෙන්න හේතුව හොයාගත්තොත් අපිට මේ ලෙඩය වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ ආකාරයෙන් තමයි අපි ඩ්‍රොප්සි කියන ලෙඩේට බෙහෙත් කරන්නේ. ඉතින් මේකත් අපිට 100%ක් තහවුරු කරන්න බැරි වුණත් තමන්ගේ අත්දැකීම් අනුව යම් යම් බෙහෙත් අත්හදා බලලා ලෙඩය සනීප කර ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඊළඟට මේ මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් ඊළඟ ලෙඩේ තමයි වරල් දියවීම කියන එක. අපි මේ වරල් දියවීම කියන ලෙඩේ ගැන කලින් මත්ස්‍යයින් ගැන කතා කරනකොට අපි මේ වරල් දියවීම කියන රෝගය සහ මේකට එන්නේ ඇයි සහ ඒකට බෙහෙත් වර්ග ගැන කතා කරා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ බෙහෙත්ම ඒ ආකාරයෙන්ම තමයි අපි මේ මත්ස්‍යයින්ට භාවිතා කරන්න ඕනේ. මේක වරල් දියවීම බැක්ටීරියා ආසාදනයක් කියලා අපි කලින් කතා කළා. ඊළඟට අපි මේ මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් තවත් ලෙඩක් තමයි සුදු පුල්ලිකෙන් රෝගය. ඒ ගැනත් අපි ඉහතින් ඔයගොල්ලොත් එක්ක කතා කළා. ඉතින් මේ ටික තමයි මේ මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් ප්‍රධානම රෝගය. අපි ඊළඟට බලමු ෆයිටර් මත්ස්‍යයින්ට එහෙම නැත්නම් බෙටා මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග මොනවද කියන එක. මේ බෙටා මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ලෙඩක් තමයි ඩ්‍රොප්සි කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උදරය සහ කොරපුතු ඉදිරියට නෙරායම සහ වරල් දියවීම කියන ලෙඩේ. මේ දෙක ගැන අපි ඒකත් කලින් කතා කරා. අපි ඒ ආකාරයෙන්ම තමයි මේ මත්ස්‍යයින්ටත් ඖෂධ ලබා දීම සිද්ධ කරන්නේ. එතකොට මේ බෙටා මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් තවත් ලෙඩක් තමයි මේගොල්ලන්ගේ කොන්ද ඇදවීම කියලා අපි කතා කරනවා. කොන්ද ඇද වෙනවා කියලා කියන්නේ මේගොල්ලන්ගේ කශේරුකාවේ ඇදවීමක් නිසා මේගොල්ලන්ට නිසියාකාරයේ නිසි ජලතලයක සමාන්තරව පිහිනන්න බෑ. මේගොල්ලෝ වලිගය බර කරගෙන ඔළුව උඩ පැත්තට දාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ ලෙඩේ ගත්තත් මේකටත් විවිධාකාරයේ හේතු තියෙන්න පුළුවන්. එකක් තමයි කැල්සියම් සහ ಖನಿಜ ප්‍රමාණයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒත් එක්ක මේක ජානගත රෝගයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එකම මත්ස්‍යයෙන්ගෙන් එකම ජාන සහිත
මව් මත්ස්‍යයන්ගෙන් දිගින් දිගටම අභිජනනය කිරීම නිසාත් මේ රෝගය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතන එහෙනම් මේ හේතු තමයි අපි ඇති කරන ප්‍රධාන මත්ස්‍යයින්ට එන්න පුළුවන් ලෙඩ රෝග ටික. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ බොහොම පැහැදිලිව මේකෙනත් විශාල අවබෝධයක් ලබා ගන්න ඇති කියලා අපි බලමු ඊළඟට මේ මත්ස්‍යයින්ට කොහොමද අපි බෙහෙත් කරන්න කියන එක. මේ මත්ස්‍යයින්ට හැදෙන ලෙඩ රෝග අපිට තවත් වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. එකක් තමයි මේ මත්ස්‍යයින්ට ඇති වෙන බෝ වන රෝග සහ බෝ නොවන රෝග. මොනවද මත්ස්‍යයින්ට ඇති වෙන බෝ නොවන රෝග? මේ බෝ නොවන රෝග ඇති වෙන්නේ ඇයි? ප්‍රධාන වශයෙන්ම බෝ නොවන රෝග ඇති වෙන්න අංක 1 මේගොල්ලන්ගේ පරිසර තත්ත්වය වෙනස් වීම. අපි මත්ස්‍ය එක්ක යම්කිසි ඇක්වේරියම් එකකින් කොහෙන් හරි තැනකින් අපේ ගෙදරට ගෙනාවොත් ඒ ගෙනාපු ජලය අපේ ටැංකියේ ජලයට අපි එකතු කරන්නේ නැහැ. අපි භාවිතා කරන ටැංකියට අපි මේ මත්ස්‍යව හඳුන්වලා දෙන්න හදන ටැංකියට අර ගෙනාපු වාජනීය පිටින් ඒ ගෙනාපු බෑග් එක පිටින්ම ජලයේ ගිල්වලා තියෙනවා යම්කිසි කාල වේලාවක් මේ ටැංකියේ තියෙන උෂ්ණත්වයට අපි ගෙනාපු ජලයේ උෂ්ණත්වය සමානුපාතික වෙලා මේ මත්ස්‍යයාට ඒ උෂ්ණත්වය දරාගත හැකි මට්ටමකට ඊළඟට අපි කරන්න ඕනේ ඒ මත්ස්‍යයා සහිත වාජනය මත්ස්‍යව වතුර ටික අයින් කරලා ඒක වෙනත් තැනකට දාලා ඒක පෙරලා අරගෙන මත්ස්‍යයා විතරක් අපේ හඳුන්වන දෙන ටැංකියට අපි භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් අය කරන ලොකු වැරද්දක් තමයි ඒක නිසා තමයි ඔයගොල්ලෝ කතා කරන්නේ අපි ගෙනාවා මාළුවට ලෙඩ හැදුනා මාළුවා මැරුණා සුමානයයි හිටියේ දෙකයි හිටියේ කියලා කතා කරන්නේ. අපි මාළුවව අරන් ඉන්නේ එක තැනකින් ගෙනලා දාන්නේ තවත් උෂ්ණත්වයකට. උදාහරණයක් විදිහට අපි නුවරඑළියේ ඉඳන් එකසරටම කොළඹ ඇවිල්ලා හිටියා වගේ. එහෙම නැත්නම් නුවරඑළියේ ඉඳන් අපි අම්පාරට නැත්නම් අනුරාධපුරයට ගිහිල්ලා යාපනයට ගිහිල්ලා හිටගත්තා වගේ. නුවරඑළියේ ඉන්න කෙනෙක්ට යාපනයට ගියාම එයාට උෂ්ණත්වය වෙනස් වීම නිසා ගැටලු ඇති වෙනවා. යාපනයේ ඉන්න කෙනෙක් නුවරඑළියට ආපුවම එයාට එකසරටම හෙම්බිරිස්සාවල රෝමියෝ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ජීවි සත්‍යය. එතකොට මේ ජීවි සත්‍යයගේ ජලයේ උෂ්ණත්වය අපි ඉස්සල්ලාම ඒක සමාන කරලා දෙනවා. ඊට පස්සේ තමයි මත්ස්‍යව අපි හරි තත්වයකට හඳුන්වලා දෙන්නේ. එහෙනම් මේ බෝනෝවන රෝගයක් තමයි පරිසර තත්ත්වය වෙනස් වීම නිසා බෝනෝවන රෝග ඇති වෙන්න පුළුවන්. අපි මේ පරිසර තත්ත්වය එයාට ගැළපෙන ආකාරයට දෙන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟ හේතුව තමයි මේ මත්ස්‍ය වගා කරන පොකුණු වල pH අගය වෙනස් වෙනවා. ඇයි මේ pH අගය වෙනස් වෙන්නේ? මත්ස්‍ය පොකුණක වගා කරන පොකුණක pH අගය ශනිකව වෙනස් වෙන්න පුළුවන්. මොකද පොකුණු වල ඇල්ගී ගහණය වැඩි. ඒකට ඉර එළිය සහ අවුව කියන එක වැටෙන ප්‍රමාණය අඩු වැඩියක් තියෙනවා. මේ නිසා pH අගය ශනිකව අඩු හෝ වැඩි වෙන්න පුළුවන් දිවා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වෙන වෙනම. එහෙමනම් අපි ඒකටත් ඒ පොකුණේ ස්ථාවර තත්වයක් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන කටයුතු ටික සලස්වන්න ඕනේ. ඊළඟ තමයි අපි කතා කරන්නේ ජලයේ තියෙන දියලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය වෙනස් වීම. ඒ කියන්නේ විශේෂයෙන්ම මඩ පොකුණකදී ඇල්ගී ගහණය ගොඩාක් අධික වෙච්ච එකක දවල් කාලයේදී ඔක්සිජන් නිර්මාණය වෙනවා වෙන්න පුළුවන්. හැබැයි රාත්‍රී කාලයේදී ඔකට දන්නවා ඔක්සිජන් අවශෝෂණය කරගන්නවා. ඒක නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. උදෑසන බලනකොට මත්ස්‍යයන් සියලු දෙනාම මිය ගිහින් ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒ ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපේ ගාව ගෙදරක හදන මාළු ටැංකියක නම් අපේ නිවසේ තියෙන එකක නම් ඒ ටැංකිය ප්ලාන්ටඩ් ටැංක් එකක් නම් ඒ ටැංකියේ ගොඩාක් ගස් වර්ග තියෙනවා නම් કૃතිමව අපි වාතනය කරන්නේ නැත්නම් ඒ කියන්නේ අපි ඒරියේෂන් එකක් අපි දීලා නැත්නම් අපි මේ ටැංකියේ ඉන්න සත්වයාට රාත්‍රී කාලයේදී අර ජලයේ දී වෙච්ච ඔක්සිජන් ඒ ප්ලාන්ට්ස් ඉතින් ඇද ගැනීමක් සිද්ධ කරනවා. ඒක නිසා නිසි ආකාරයෙන් ලොකු ගහනයක් තියෙනවා නම් ගස් වර්ග අපේ ටැංකිය ඇතුලේ අපි එතනදිත් කල්පනාකාරී වෙන්න ඕනේ මත්ස්‍යයට අවශ්‍ය නිසි ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන්න. එහෙනම් ඒ හේතුවට අමතරව තවදුරටත් අපිට ගන්න පුළුවන් මේ ජලයට විෂ ද්‍රව්‍ය එකතු වීම. කොහොමද අපි ගෙදරක තියෙන ටැංකියකට විෂ ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් කොහොමද? අපි ටැංකිය අරලා තියෙනවා. සමහරවිට ගෙදර අපි මදුරුවෙක්ට ගහන මදුරු බෙහෙතක් වෙන්න පුළුවන්. මෝටින් එකක් වගේ සමහරවිට බෙහෙතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එයාර් ෆ්‍රෙෂ්නර් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි සෙන්ට් එකක් පාවිච්චි කරනවා. සමහර ටැංකිය අරපු ටැංකියක් නම් අර වගේ දෙයක් අය කෙමිකල් එකක් ජලයට එකතු වීමේ හැකියාවක් තියෙනවා. අපි එළියේ තියෙන මඩ පොකුණක් ගත්තොත් මේ මඩ පොකුණට බාහිරින් කවුරු කෙනෙක් දෙනලා දැම්ම වෙන්න පුළුවන්. සමහරවිට කුරුල්ලෙක්ගේ සමහරවිට එහෙම නැත්නම් අපි බල්ලෙක්ගේ
පූසෙක්ගේ එහෙම නැත්නම් උගුඩුවෙක්ගේ එහෙම නැත්නම් වෙනත් සතෙක්ගේ මල මුත්‍රා එකතු වීම නිසා මේ ජලය විෂ සහිත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දේවල් නිසාත් මේ බෝඩෝන් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මල මුත්‍රා එකතු වීම නිසා සමහරවිට සත්වයා එකසරට මිය යන්නේ. විශේෂයෙන්ම උගුඩුවෝ ඕතඹුව වගේ සතුන්ගේ මල පහ අපි දකිනවා අපේ එළියේ තියෙන ටැංකි වලට එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙච්ච එක නිසා සතා එක දවසෙන් අපේ මත්ස්‍යයා මිය යන්නේ නැහැ. හැබැයි අපි පුළුවන් තරම් ඉක්මනට ඒ මත්ස්‍යයා වෙතනින් ඉවත් කළා එයාට නිසි ජලයක් ආයමත් සැරයක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව දෙන්න පුළුවන් දෙයක් තමයි ජාන වෙනස් වීම නිසා ජානගත රෝග තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි කලින් කතා කරපු බෙටා මත්ස්‍යයන්ගේ එතන වෙනත් මත්ස්‍යයන්ගේ වුණත් අපි එක දිගින් දිගටම එකම බ්ලඩ් එකෙන් එකම පරම්පරාවෙන් එකම ජිනටික් එකකින් පරම්පරා ගණනාවක් හදනකොට මේ සත්වයන්ගේ ඇති වෙන්න පුළුවන් විකෘතිතාවයන් වැඩි. ඒකට මේ දේවල් තමයි අපි බෝ නොවන රෝග කියලා කතා කරන්නේ. අපි දැන් බලමු මේ මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන් බෝවන රෝග මොනවද තියෙන්නේ? මේ බෝවන රෝග ඇති වෙන්නේ ඇයි කියන එක. බෝවන රෝගයක් ඇති වෙන්නේ ඕනෑම සත්වයකට ජීවකාරක හේතුවෙන්. ඒ කියන්නේ වෛරස්, දිලීර, බැක්ටීරියා, ඒකසෛලික හා බහුසෛලික පරපෝෂිතයින් මගින් මේ සතුන්ට රෝග හැදෙන්න පුළුවන්. පරපෝෂිතයින්ගෙන් මේ හැදෙන ලෙඩ අපි උදාහරණයක් ගත්තොත් ට්‍රයිකොඩිනා වගේ රෝගයක් එහෙම නැත්නම් බහුසෛලික සතුන් කියලා කියන්නේ පණු රෝග සහ ලර්නියා වගේ රෝග අපිට බෝවන රෝග විදියට හැදෙන්න පුළුවන්. කොහොමද මේ බෝවන රෝග ඇති වෙන්නේ? මත්ස්‍යයින්ට බෝවන රෝගයක් ඇති වෙන්නේ ඇයි? එක රෝගකාරකයක් නිසා. ඒ කියන්නේ එක හේතුවක් නිසා, බැක්ටීරියා නිසා, එහෙම නැත්නම් දිලීර නිසා, එහෙම නැත්නම් වෙනත් පරපෝෂිත ආසාදනයක් නිසා බෝ වෙන රෝගයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම රෝගකාරකයන් රාශියක් එකට එකතු වෙලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මත්ස්‍යයාගේ ඇඟේ තුවාලයක් ඇති වෙනවා. එතකොට එහෙනම් මේ තුවාලය නිසා ඇති වෙන්න පුළුවන් බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. දිලීර වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ වගේ හේතු කීපයක් හේතුවෙන් මත්ස්‍යයින්ට ලෙඩ රෝග, බෝවන රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බෝවන රෝගයක් ඇති වෙන්න බලපාන සාධක මොනවද? අපි ඒක ඊළඟට බලමු. පළවෙනිම එක තමයි පරිසර සාධක. පරිසරයේ තියෙන යම් වෙනස් වීම නිසා බෝවන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරික සාධක, ඊළඟට රසායන ද්‍රව්‍ය එකතු වීම, ඊට පස්සේ භෞතික හා ජෛව සාධකයන් නිසා බෝවන රෝගයක් මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ මත්ස්‍යයින්ට අභ්‍යන්තර සාධක නිසා බාහිර සාධක වලට අමතරව අභ්‍යන්තර සාධක නිසාත් මත්ස්‍යයින්ට රෝග ඇති වෙන්න පුළුවන්. මසුන්ගේ භෞතික තත්වය, මසුන්ගේ ප්‍රතිශක්තිය, මත්ස්‍යයින්ගේ වයස මෙන්න මේ දේවල් නිසාත් මේ මත්ස්‍යයින් සඳහා ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක තමයි දෙවැනි හේතුව. තුන්වෙනි හේතුව තමයි බාහිර සාධක නිසා ඇතිවෙන ලෙඩ රෝග. මොනවද බාහිර සාධක කියලා කියන්නේ? අපි මත්ස්‍යයින්ගේ ගත්තොත් එහෙම ජලයේ තියෙන pH එකේ අගය වෙනස් වීම නිසා, ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිසා හෝ අඩු වීම නිසා, ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වැඩි වීම නිසා, ඒත් එක්කම ජලයේ තියෙන ඇමෝනියා ප්‍රමාණය අඩු වැඩි වීම නිසා, ජලයේ තියෙන බැර ලෝහ ප්‍රමාණය අඩු වැඩි වීම නිසා මේ මත්ස්‍යයින්ට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ හැම එකක්ම බැලන්ස් කරලා තමයි අපේ වගා ව්‍යාපෘතිය අපි කරගෙන යන්න ඕනේ. ඊළඟ හේතුව තමයි මේ ආහාර සහ පොහොර නිසා මේ මත්ස්‍යයින්ට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපිටත් පිළුණු ආහාරයක් ගත්තොත් අපි පිළුණු වෙච්ච නරක් වෙච්ච ආහාරයක් ගත්තොත් අපිට බඩේ අමාරුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මත්ස්‍යයින්ටත් අපි අධික ලෙස ආහාර දාලා ඒ ආහාර නරක් වුණාට පස්සේ මත්ස්‍යයින් ඒ ආහාර ගත්තොත් එහෙම ඒ මත්ස්‍යයින්ට ලෙඩ ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ ආහාරවල තියෙන පෝෂණ ඌනතාවය නිසා අපි දරුවෙක් හැදුවත් මේ දරුවන්ටත් අපි කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට්ද, විටමින්ද, මේදද, ලිපිඩද මේ හැම දෙයක්ම සමබරව තියෙන්න ඕනේ කියලා අපි කතා කරන්නේ. අපි සමබර ආහාරයක් ගැන කතා කරන්නේ. මත්ස්‍යයින්ටත් එහෙම තමයි. අපි වෙළඳ පොලෙන් අපි නොදන්නා නිකන් බෙහෙතක් ගන්නෙ නැතුව, ආහාරයක් ගන්නෙ නැතුව ඒ ආහාරයේ තියෙන නිසි පෝෂණ තත්ත්වයන් නිසි ආකාර තියනවද කියලා ඒ පැකට් එකක් තියෙනවා, ඒ පැකට් එක අරගෙන කියවලා
ප්‍රෝටීන් ප්‍රමාණය, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, විටමින් ප්‍රමාණය, කංජ ලවණ ප්‍රමාණය, ලිපිඩ ප්‍රමාණය, මේද ප්‍රමාණය මේ හැම දෙයක්ම බලලා තමයි අපි එයාලට ආහාර වේල ලබා දෙන්න ඕනේ. ඒත් එක්කම අවසාන හේතුව තමයි අනවශ්‍ය විදියට පොහොර යෙදීම. මොකද අනවශ්‍ය විදියට පොහොර යෙදීම කියලා කියන්නේ? මඩ පොකුණු වල අපි මඩ පොකුණු පොහොර කරනවා කියලා තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මඩ පොකුණු වල ජීවීන් වර්ධනය කුඩා ජීවීන් වර්ධනය වීම සඳහා අපි මඩ පොකුණු පොහොර කරනවා. ඒකට ඒ විදිහට අපි අනවශ්‍ය ප්‍රමාණයකට පොහොර දාලා තිබුණොත් සමහරවිට කුකුළු පොහොර වෙන්න පුළුවන්, නැත්නම් අපි වෙනත් රසායනික පොහොරක් වෙන්න පුළුවන්. ඒ දැමීම නිසා ඇතිවෙන තත්ත්වය තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒත් එක්කම තවත් හේතුවක් වෙන්න පුළුවන් අපි නුසුදුසු ආකාරයට පොකුණු වලින් මසුන් ඇල්ලීම සහ ප්‍රවාහනයේදී. අන්න ප්‍රධානම හේතුවක්. අපි නුසුදුසු ආකාරයෙන් කියන්නේ අපි ක්ෂණිකව මත්ස්‍යයින්ව බය කරලා එක සැරේටම ලොකු දැලක් දාලා මත්ස්‍යෝ ටික අරගෙන එක සැරේටම අපි එළියට ගන්නවා. ඒ අරගත්තාම මත්ස්‍යයින්ට ඇති වෙන ස්ට්‍රෙස් එක ඉතාමත් විශාල ප්‍රමාණයක්. ඒ නිසාත් මේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ප්‍රවාහනය කිරීමේදී අපි නිසියාකාර ප්‍රමිතියකට අනුව ප්‍රවාහනය කරේ නැත්නම් එතනදිත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට විවිධාකාරයේ රෝගකාරකයින් නිසාත් මේ ලෙඩ රෝග මත්ස්‍යයින්ට ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කළා මොනවද ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග, කොහොමද ලෙඩ රෝග ඇති වෙන්නේ, අපි මේ ලෙඩ රෝග ඇති වෙන හේතු සාධක කතා කරා. එහෙනම් මේ හේතුවට පිළිතුරු තමයි අපි ඊළඟට හොයන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු මේ මත්ස්‍ය රෝග වැළැක්වීමේ මූලධර්ම මොනවද කියලා. මත්ස්‍ය රෝග වැළැක්වීමේ මූලධර්ම මොනවද අපි කරන්න ඕනේ? අපි කතා කරා ලෙඩ රෝග හැදෙන්නේ ඇයි? ජලයේ තත්ත්වය වෙනස් වීම, ඇමෝනියා වැඩි වීම, ආහාර. එහෙනම් මේ හේතු වලට අපි උත්තර ලබා දෙන්න ඕනේ. කොහොමද අපි දෙන්නේ? පාරිසරික තත්ත්වයන්, මේ මත්ස්‍යයන් සඳහා ඕන කරන පාරිසරික තත්ත්වයන් වැඩි දියුණු කිරීමෙන් අපිට ලෙඩ රෝග වළක්වන්න පුළුවන්. ඒත් එක්කම ටැංකි හරි එහෙම නැත්නම් අපේ පොකුණු වල හරි pH අගය නිසියාකාරයෙන් තබා ගැනීම තුළින් අපිට මේ ලෙඩ රෝග වළක්වන්න පුළුවන්. ඒත් එක්කම මේ ටැංකි වලට නිසි ජල ප්‍රවාහනයක් අපිට ජල ප්‍රවාහයක් ජල සැපයුමක් ලබා දීමෙන් අපිට මේ ලෙඩ රෝග පවත්වන්න පුළුවන්. දූෂණය වෙච්ච නැති ජලය මේ පොකුණු වලට එකතු කිරීමෙන් අපිට ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ටැංකි හරි නැත්නම් පොකුණු වල හරි ජල සැපයුම් මාර්ගය සහ ජලය පිට කරන මාර්ගය නිසි ප්‍රමිතියෙන් නිසියාකාරව පිරිසිදුව තියා ගැනීමෙන් අපිට මේ ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපිට පොකුණු වල තියෙන බැම්ම පිළිසකර කරලා බැම පිරිසිදුව තබා ගැනීමෙන් ඒත් එක්කම මේ ටැංකි හරි පොකුණු වලට හරි ඕන කරන සූර්යාලෝකයේ නිසියාකාරයෙන් ලබා දීමෙන් ඒත් එක්කම පොකුණු වලට අපි හුණු යෙදීමේදී අලු හුණු යෙදීමේදී ඒකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් විතරක් දැමීම තුළින් අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒතකොට මේ ආකාරයෙන් තමයි අපි ලෙඩ රෝග වළක්වා ගන්න කටයුතු කරන්නේ. ඒත් එක්කම මේ මසුන් ආහාර ගන්නා ස්ථානයන් අපි දන්නවා අපි ගොඩක් වෙලාවට මේ මත්ස්‍යයින්ට කෑම දාන්නේ අපි එකම තැනකට. ඒ තැන් අපි හරියට විස බීජ මර්ධනය කරොත්, ඒ කියන්නේ අපි ටැංකියේ ජලය හිස් කරාට පස්සේ ඒ ආහාර දමන තැන්වල නිසියාකාරයෙන් ඒ විස බීජ මර්ධනය කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒත් එක්කම අපිට තව දෙයක් කරන්න පුළුවන්. මේ මත්ස්‍යයින් ඇල්ලීම සඳහා අපි භාවිතා කරන දැල් සහ ආම්පන්න පිරිසිදුව තබා ගැනීමෙන් සහ විස බීජ හරණය කිරීමෙන් අපිට මේ ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. අපි මහා පරිමාණයෙන් ගොවිපලක් පවත්වාගෙන යනවනම්, අපි මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් අපිට එක ටැංකියට අදාළ වෙනම දැල් තියා ගන්න පුළුවන් නම්, මත්ස්‍යයින් ඇල්ලීම සඳහා වෙනම දැල් තියා ගන්න පුළුවන් නම් සහ ඒ ආම්පන්න ඒ ටැංකිය වලට වෙන් කරලා තියා ගන්න පුළුවන් නම් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ මත්ස්‍යයින්ගේ ජලය ඉවත් කිරීමේදී සහ ඇතුළත් කිරීමේදී භාවිතා කරන බට එක ටැංකියක ඉඳලා අනෙක් ටැංකියට යනකොට අපිට පුළුවන් නම් ඒක ලුණු ද්‍රාවණයක ගිල්වලා යම්කිසි වෙලාවක් තියලා ගන්න පුළුවන් නම් ඒ විස බීජ හරණයක් සිද්ධ වෙනවා. එක ටැංකියකින් තවත් ටැංකියකට ලෙඩ රෝග බෝවීමේ සම්භාවිතාවය බොහෝම අඩු වෙනවා. ඒත් එක්කම මත්ස්‍යයින් ඉතාමත් ඉහළ වටිනාකමක් තියෙන විශාල මත්ස්‍යයින් නම්, වටිනාකමක් තියෙන මව් මත්ස්‍යයින් නම් අපිට එන්නත් කිරීමෙනුත් අපිට මේ ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම අපිට
මත්ස්‍ය රෝග සඳහා නිරෝධායනය කිරීමෙන්නුත් අපිට මේ මත්ස්‍ය රෝග වළක්වා ගන්න පුළුවන්. මේ මත්ස්‍යය ඉන්න නිරෝධායනය කරන්න වෙනම ක්වොරන්ටයින් ටැංකියකට දාලා ඒ ටැංකිය වලට අවශ්‍ය කරන බෙහෙත් වර්ග ටික දාලා ඒ තුල දවස් කීපයක් තියලා ඒ ලෙඩ රෝග නැහැයි කියලා දැනගත්තට පස්සේ අපිට වෙනත් ටැංකියකට සාමාන්‍ය මසුන් ඉන්න ටැංකියට අපිට එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට මේ මත්ස්‍ය රෝග වළක්වා ගැනීම සඳහා ජලජීවී වගා ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කිරීමෙන් තමයි අපිට මේ මත්ස්‍යයින්ට ලෙඩ රෝග වැළැක්වන එක, ලෙඩ රෝග හැදෙන එක වළක්වා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. හරි. අපි දැන් බලමු මත්ස්‍යයින්ට හැදෙන වෛරස් රෝග මොනවද? කොහොමද මේ වෛරස් රෝගයක් හැදෙන්නේ? අපි වෛරස් එකක් කියලා කියන්නේ මොකද්ද? වෛරස් එකක් කියලා කියන්නේ ඊටමත් කුඩා අංශු, කුඩා ජීවී අංශු තමයි අපි වෛරස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අන්වීක්ෂකනොත් දකින්න බැරි තරම් ඊටමත් කුඩා අංශු ලෙස තමයි මේ වෛරස් පැතිරලා තියෙන්නේ. ජීවී, අජීවී හෝ අතරමැදි අවස්ථාවේ තියෙන වෛරස් ශරීරයක තියෙන්න පුළුවන්. ඉතින් මේවට DNA හරි එහෙම නැත්නම් RNA හරි න්‍යෂ්ටික අම්ල තියෙන අංශු තමයි අපි මේ වෛරස් කියලා හඳුන්වන්නේ. එතකොට මේ වෛරස් එකක් බෝ වෙන්නේ කොහොමද? මේ වෛරස් එකක් බෝ වීමේ ආකාරයන් මොනවද? අපි වෛරස් එකක් පැතිරෙන්න පුළුවන් ප්‍රධානම දේ තමයි අපිට සාමාන්‍ය අපි වෛරස් එකක් අපිට බෝ වෙන්නේ කොහොමද? අපි නිරෝගී කෙනෙක්ට රෝගී කෙනෙක් එක්ක ස්පර්ශ වීමෙන් මේ වෛරස් රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට නිරෝගී පුද්ගලයෙක් වෛරස් එකක් ඇති වෙන්නේ රෝගී කෙනෙක් එක්ක ස්පර්ශ වීමෙන්. එහෙම නැත්නම් ජලය මගින් මේ වෛරස් එකක් බෝ වෙන්න පුළුවන්. ඒත් එක්කම මත්ස්‍යයින්ව ආහාරයට ගන්න ආපු කුරුල්ලෝ මගින් අපිට මේ වෛරස් එකක් බී වෙන්න පුළුවන්. ඒ වගේම මේ මත්ස්‍ය වගාවට පාවිච්චි කරන උපකරණ මගින් අපිට වෛරස් රෝගයක් බෝ වීමේ හැකියාවක් තියෙනවා. වෛරස් රෝග හඳුනා ගන්න එකට පහසුකම් බොහෝම විරලයි. ඒත් එක්කම අධික වියදම් සහගතයි. මේ වෛරස් රෝග වලින් අපේ මත්ස්‍යයින්ව ආරක්ෂා කර ගැනීම තමයි මෙතන වැදගත්ම වෙන්නේ. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මත්ස්‍යයින්ට වැළඳෙන පොදු වෛරස් රෝග කීපයක් සහ ඒවායේ ලක්ෂණ ටිකක්. අපි පළවෙනි එක ගත්තොත් grass carp hemorrhage කියන එක. grass carp hemorrhage කියන වෛරස් එක. ඒකට මේ වෛරස් එක බෝ වෙච්ච සත්ත්වයෙක් ඔයගොල්ලන්ට පේනවා කොහොමද ඒ සත්ත්වයව අපිට අඳුරගන්නේ එයාගේ දේවල් මොනවද කියන එක. ඊට පස්සේ තව ඊළඟ ලෙඩේ තමයි infectious pancreatic necrosis කියන එක. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා IPN කියන රෝගය. infectious hematopoietic necrosis කියන රෝගය. එහෙම නැත්නම් අපි කෙටියෙන් කතා කරොත් IHN කියන රෝගය. අපි ඊළඟට ගත්තොත් අපි කෙටියෙන් කතා කරොත් VHS කියන රෝගය. ඕගොල්ලන්ට පේන්න තියෙනවා ඒ VHS කියන රෝගය හැදිච්ච මත්ස්‍යයේ ශරීරයේ මොන වගේ ලක්ෂණද මතුවලා තියෙන්නේ කියලා. ඊළඟට අපි ගත්තොත් fish fox කියලා අපි කෙටියෙන් හඳුන්වන රෝගය. fish fox කියන රෝගය. එතකොට මේ රෝගයත් ඕගොල්ලන්ට පේනවා කොහොමද මේ මත්ස්‍යයාගේ ශරීරයේ මොන වගේ වර්ණ ගැනීමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟට අපි ගත්තොත් තවත් SVC කියන රෝගය. අපි කෙටියෙන් හඳුන්වන්නේ spring verminia of calf කියන රෝගය. SVC කියන රෝගය. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම CCVD කියන රෝගය. ඒ කියන්නේ channel catfish virus disease කියන රෝගය. ඒකට මේ වගේ රෝග තමයි මේ මත්ස්‍යයින්ට බහුලවම වැළඳෙන වෛරස් රෝග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි ඊළඟට ගත්තොත් එහෙම තවත් රෝගයක් වෙන herpes virus salmonellosis disease කියන රෝගය. ඒකට මේ වගේ රෝග තමයි මේ මත්ස්‍යයින්ට හැදෙන වෛරස් රෝග විදිහට අපි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තවත් රෝගයක් ඒ කියන්නේ අපි SBI කියන රෝගය. එහෙම නැත්නම් swim bladder inflammation of calf කියන රෝගය. මේ වගේ රෝග. තවදුරටත් අපි ගත්තොත් එහෙම BPV කියන රෝගය. එහෙම නැත්නම් baculovirus penile virus කියන රෝගය. ඒකට මේ වගේ දේවල් තමයි මේ වෛරස් රෝග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මත්ස්‍යයෙක්ගේ ඇති වෙන්න පුළුවන්. මේ මත්ස්‍යෝ විශේෂයෙන්ම මේ කාෆ් මත්ස්‍යයින්ට ඇති වෙන රෝග ගොඩක් තමයි මෙතනදී අපි වෛරස් රෝග විදිහට ගත්තේ. ඒ කාෆ් මත්ස්‍යයින් විතරක් නෙමෙයි අනෙකුත් මත්ස්‍යයින්ටත් මේ ලෙඩ රෝග වෛරස් රෝග ඇති වෙනවා.
එහෙනම් මේ වෛරස් රෝග පාලනය කරන්න නම් අපිට මොනවද කරන්න පුළුවන් වෙන්නේ? වෛරස් රෝග පාලනය කරන්න අපිට එන්නත් ලබා දෙන්න පුළුවන්. වෛරස් රෝග වසංගත තත්ත්වයක් ඇති වෙන්න ඉස්සෙල්ලා මසුන්ට එන්නත් ලබා දීලා මේ මත්ස්‍ය රෝග වළක්වා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. අපි දැන් ඊළඟට බලමු බැක්ටීරියා රෝග. බැක්ටීරියා රෝග කියන්නේ මොනවද කියන එක. මේ බැක්ටීරියා රෝගවල විද්‍යාත්මක ලක්ෂණ තමයි බැක්ටීරියා කියලා කියන්නේ තනි සෛලයක් තියෙන ජීවීන්. මේගොල්ලන් අපිට අන්වීක්ෂයකින් අපිට බලන්න පුළුවන් බැක්ටීරියාවන් තියෙනවද කියලා. මේ බැක්ටීරියාවල හැඩය ගත්තම රවුම් ඒ වගේම සිලින්ඩරාකාර හැඩයක්, සර්පිලාකාර හැඩ මේ වගේ විවිධාකාරයේ හැඩ වලින් අපිට මේ බැක්ටීරියාවන් හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සෛල පටල ජෙලටින් කැප්සියුලයක් හරි එහෙම නැත්නම් ශ්ලේෂ්මල ආවරණයකින් හරි හැදිච්ච ජීවි විශේෂයක් තමයි මේ බැක්ටීරියාවක් කියලා අපි කතා කරන්නේ. මේ බැක්ටීරියා වල තියෙන සෛලවල විෂ්කම්භය බලනකොට මේ රවුම් හැඩය බැක්ටීරියාවන්ගේ තියෙන සෛලවල විෂ්කම්භය බොහෝම කුඩා. ඒ කියන්නේ මයික්‍රෝමීටර් 0.5යි 0.2ක් වගේ ප්‍රමාණයෙන් තමයි මේ බැක්ටීරියාවල වල හැඩයන් තියෙන්නේ. ඒත් එක්කම බැක්ටීරියල් සෛල ඉතාමත් කුඩාම ප්‍රමාණයක විෂ්කම්භයක් තියෙන කුඩාම ප්‍රමාණයක විශාලත්වයක් තියෙන ජීවි අංශු තමයි අපි බැක්ටීරියා විදිහට හඳුනාගන්නේ. අපි මේ බැක්ටීරියා ගත්තම ඒ ගොඩාක් බැක්ටීරියා ඒවායේ සෛල බෙදීමෙන් තමයි. ඒ කියන්නේ එක සෛලයේ 2 2 4 4 8 ඒ වගේ සෛල බෙදීමෙන් තමයි වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම මේ බැක්ටීරියා මත්ස්‍යයන්ගේ කරමල් ඇතුලෙන් හැමෙන් ආහාර මාර්ගයෙන් ශරීරයට ඇතුල් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් තමයි අපි බැක්ටීරියා හඳුනාගන්නේ. අපි දැන් බලමු බැක්ටීරියා සඳහා අපි කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියන එක. වැදගත්ම දේ ඕගොල්ලෝ මේ ප්‍රතිකාර අත්හදා බලනකොට බොහොම ප්‍රවේශමෙන් සිද්ධ කරන්න ඒ නිසි ප්‍රමාණයන්ගෙන් දාන්න මේ ප්‍රමාණයට වඩා යම් කිසි ප්‍රමාණයක් අඩුවෙන් හරි මුලින් යොදලා බලන්න එක සැරේටම වැඩි ප්‍රමාණයක් දාලා තමන්ගේ රෝගී වෙච්ච මත්ස්‍යාව මරා ගන්නේ නැතුව ප්‍රවේශමෙන් මේ බෙහෙත් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම බෙහෙතක් තමයි අපි කොන්ඩිස් කියලා කියන්නේ. කොන්ඩිස් වලට කොන්ඩිස් අපිට සාමාන්‍ය වෙළඳ පොලෙන් විශාල ප්‍රමාණයක් මිලට ගන්න බෑ. නමුත් ඉතාමත් කුඩා ප්‍රමාණයක කොන්ඩිස් අපිට වෙළඳ පොලෙන් මිලට ගන්න පුළුවන්. මේ කොන්ඩිස් ද්‍රාවණයේ මිනිත්තු 10ත් මිනිත්තු 30ත් අතර ප්‍රමාණයක් ගිල්වලා තියලා. ඒ කියන්නේ කොන්ඩිස් බාත් එකක් අපිට මේ මත්ස්‍යයින්ට දෙන්න පුළුවන්. ඒකෙදි අපි කරන්නේ මේ කොන්ඩිස් 15ත් 20ත් අතර ppm 15යි 20යි අතර ppm ඒ කියන්නේ parts per million ජලය කොටස් මිලියනයකට කොන්ඩිස් කොටස් 15ත් 20ත් අතර ප්‍රමාණයක් දාලා තමයි අපි මේ ද්‍රාවණය හදාගන්නේ. අපි කොහොමද මේ parts per million කියන එක සරලවම කතා කරන්නේ කියන එක ඉස්සරහ තැනකදී ඔයගලන්ට කියනවා. ඒ කියන්නේ ජලය ලීටරයක කොච්චර ජලය මිලිලීටර ප්‍රමාණයක් තියෙනවද? එතකොට ඒ මිලිලීටර ප්‍රමාණයට සාපේක්ෂව තමයි කොන්ඩිස් මිලිග්‍රෑම් ප්‍රමාණය හෝ මිලිලීටර ප්‍රමාණය අපි දාන්න ඕනේ. අපි ඒ ගැන වෙනම කතා කරන්නම්. නමුත් ඔයගොල්ලෝ දැනට මතක තියාගන්න ජලය කොටස් මිලියනයකට කොන්ඩිස් කොටස් 15ත් 20ත් අතර ප්‍රමාණයක් දාලා ඒක හොඳට දිය කරලා ඒ ද්‍රාවණයේ විනාඩි 10ත් විනාඩි 30ත් අතර තියා ගැනීම තුළින් අපිට මේ බැක්ටීරියා රෝග මර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඊළඟට හුණු යොදා ගැනීම තුළින් ඒ කියන්නේ අපි මඩ පොකුණු පිරිසිදු කිරීම සඳහා හෝ විශාල සිමෙන්ති ටැංකි පිරිසිදු කිරීම සඳහා අපිට හුණු යොදා ගන්න පුළුවන්. ඒකට මේ හුණු වලින් අපි ටැංකිය හොදපුවම අපිට මේ රෝගය වළක්වා ගන්න බැක්ටීරියාවන් වළක්වා ගන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම අපි වෙනත් තැනකින් ගෙනල්ලා අපේ මඩ පොකුණු වලට හරි පොකුණු වල ටැංකි වලට හරි හඳුන්වා දෙන මත්ස්‍යයින්ව විස බීජ මර්ධනය කරලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලුණු
ජලය ලීටරයකට ලුණු ග්‍රෑම් 5ක් ප්‍රමාණයක් දාලා ඒ ප්‍රමාණයේ මේ පැටවුන්ව විනාඩියක කාලයක් ගිල්වලා තියලා අපි ටැංකිය වලට හඳුන්වා දීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් ලුණු ද්‍රාවණය භාවිතා කිරීමේදී ලුණු ද්‍රාවණය ලුණු වල සාන්ද්‍රණය වැඩි වෙන්න අපිට අඩු කාලයක් තමයි මේ පැටවුන්ව තියාගන්න පුළුවන් වෙන්නේ. අපිට පුළුවන් ජලය ලීටරයකට ලුණු ග්‍රෑම් 5ක් දාලා විනාඩියක කාලයක් තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජලය ලීටරයකට ලුණු ග්‍රෑම් 30ක ප්‍රමාණයක් දාලා තප්පර 5කින් හෝ තප්පර 10කින් මේ පැටවුන්ව ඉවතර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේක සිද්ධ කරන්න කලින් ඕගොල්ලෝ මුලින් අත්හදා බැලීමක් කරන්න ඒ මත්ස්‍යයින්ට මොන වගේ හානියක් සිද්ධ වෙනවද? ඒක ඒ මත්ස්‍යයින්ට ශරීරවලට ඔරොත්තු දෙනවද? මොකද අපි දන්නේ නැහැ. අපි ගන්න කොන්ඩිස් ද්‍රාවණය හෝ ලුණු ද්‍රාවණය මොන වගේ ප්‍රතිශතයකින් ක්‍රියාත්මක වෙනවද කියන එක. කොන්ඩිස් වල ගුණාත්මක භාවය පිළිබඳ අපි ලොකුවටම දන්නේ නැහැ. ඒ නිසා අපි මේ හැම ප්‍රතිකාරයක්ම කරන්න කලින් අත්හදා බැලීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අර සාමාන්‍යයෙන් කියන්නේ බෙහෙතක් මොනකොට ඇලර්ජි වෙනවද කියන එක. ඒ ඇලර්ජික් ටෙස්ට් එකක් මේ මත්ස්‍යයින්ටත් අපිට කරන්න සිද්ධ වෙනවා. එක මත්ස්‍යයෙක් හෝ දෙන්නෙක්ව දාලා මේගොල්ලන් කොච්චර වෙලාවක් අපිට මේ ද්‍රාවණය ඇතුලේ ගිල්ලලා තියාගන්න පුළුවන්ද සෞඛ්‍ය ආරක්ෂිතව කියන එක. එහෙම කළා තමයි මේක සියලුම මත්ස්‍යයින්ට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට කලින් කතා කරපු විදිහට මේ දැල්ලාම්පන්න විස බීජ මර්ධනය කිරීමෙන් ප්‍රතිජීවක මත්ස්‍ය ආහාර ලබා දීමත් ප්‍රතිජීවක මත්ස්‍ය ආහාරත් එක්ක ලබා දීම තුළින් අපිට මේ බැක්ටීරියා රෝග වර්ග වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු මොනවද මේ බැක්ටීරියා වර්ග කියන එක. ඔයගොල්ලෝ අපි කවුරුත් දන්න ෆිෂ් ෆොක්ස් කියන රෝගය. ෆිෂ් ෆොක්ස් ආසාදිත මත්ස්‍යයන්ගේ ශරීරයේ මතු පිට ගැටිති දක්නට ලැබෙනවා. ඔයගොල්ලන්ට මේ පින්තූරයේ බොහොම පැහැදිලිවම පේනවා මේ ආසාදිත මත්ස්‍යයාගේ ශරීරයේ ගැටිති දක්නට තියෙනවා. එතකොට මේ ගැටිති පුපුරලා ගිහිල්ලා ඒකෙන් රතු පැහැවෙලා තුවාල දකින්න හම්බ වෙනවා. ඒක නිසා තමයි මේක අපි අර මිනිසුන්ට සාමාන්‍ය අපේ ජීවීන්ට තියෙන පැපොල රෝගය වගේ මේ ගැටිති පුපුරලා යන නිසා තමයි අපි මේක පැපොල නැත්නම් ෆිෂ් ෆොක්ස් කියන නමින් හඳුන්වන්නේ. මේකෙදී සමහර වෙලාවට මේ සත්වයාගේ මුඛයේ ඒ කියන්නේ හනුවල කරමලේ පිදානවල රතු පාට තුවාල දකින්න ලැබෙන එක තමයි මේ ෆිෂ් ෆොක්ස් කියන රෝගයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. එහෙනම් මේ ෆිෂ් ෆොක්ස් කියන රෝගය හැදුණු මත්ස්‍යයෙක්ට අපි දෙන ප්‍රතිජීවක ඖෂධ මොනවද? අපිට මේ මත්ස්‍යයන් සඳහා දෙන්න පුළුවන් ක්ලෝරොෆෙනිකල් මිලිග්‍රෑම් 50ක්. එහෙම නැත්නම් ටෙට්‍රසයික්ලින් මිලිග්‍රෑම් 50. එහෙම නැත්නම් ක්ලෝරොටෙට්‍රසයික්ලින් මිලිග්‍රෑම් 10. කෝරොටෙට්‍රසයික්ලින් මිලිග්‍රෑම් 10. ඉන්ජෙක්ෂන් කෙනමයිසින් මිලිග්‍රෑම් 20ක්. එහෙම නැත්නම් ඔක්සිටෙට්‍රසයික්ලින් මිලිග්‍රෑම් 20ක් කෑම කිලෝ එකකට කලවම් කළා මේ මත්ස්‍යයින්ට ආහාර සඳහා ලබා දීමෙන් අපිට මේ ප්‍රතිජීවක ඖෂධය මත්ස්‍යයින්ට ලබා දෙන්න පුළුවන්. අපි කරන්නේ මත්ස්‍යයන් ආහාර ගන්න ඒ කෑම එකට ඒ ටික කලවම් කළා ඒක දිය වෙන්නේ නැති වෙන විදිහට කෑම එකත් එක බොන්ඩ් වුණාට පස්සේ තමයි මේ මත්ස්‍යයින්ට ආහාර සඳහා ලබා දෙන්නේ. මේ ආකාරයෙන් අපිට මේ බැක්ටීරියා රෝග ආසාදනය වීම වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම මේ සුරතල් මසුන්ගේ ලෙඩ රෝග පාලනය කරනවා කියන එකේදී බෙහෙත් නිර්දේශ කිරීම ඉතාමත් අපහසු කාර්යයක්. මොකද ඒකට හේතුව අපි වෘත්තියෙන් සහ පළපුරුද්දෙන් මේ මත්ස්‍යයින්ට බෙහෙත් කරනවා. ඊට අමතරව අපි මේ බෙහෙත් වට්ටෝරු සම්මත ඒ රෝග විශේෂඥයින් විසින් ලියපු පොත්පත් විශාල ප්‍රමාණයක් පරිශීලනය කරලා ඒත් එක්කම ඒ වගේ රෝග විශේෂඥයන්ව මුණ ගැහිලා ඒගොල්ලන්ගේ අදහසුත් එක්ක තමයි මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මෙතනදිත් අර කිව්වා වගේම කෙනෙකුට මේ කියන අදහස් වලට එකඟ නොවි මිලිග්‍රෑම් 10 නෙමෙයි මිලිග්‍රෑම් 50 දාන්න 50 නෙමෙයි ඒකට 100 දාන්න මේ බෙහෙතට මේ ලෙඩට මේ බෙහෙත හරියන්නේ කවුද කිව්වේ මේක හරියනවා කියලා මේ වගේ විවිධාකාරයේ දේවල් කියන්න පුළුවන් කමක් තියෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට දකින්න ඕනේ මේ වැඩසටහන ඇතුලේ තියෙන ප්‍රායෝගික පොසිටිව් පැත්ත දකින්න. මොකද අපි කාලයක් තිස්සේ
ඒ කර්මාන්තයේ නියලන අය විදියට, ඒ වගේම මේ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කරන අය විදියට, ඒ වගේම අපි විවිධ පර්යේෂකයින් එක්ක සාකච්ඡා කරන අය විදියට ඒ ලැබෙන අදහසුත් එක්ක තමයි මේ බෙහෙත් නිර්දේශ කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මේකෙදී ඕගොල්ලෝ ඒ අත්හදා බැලීම් බොහොම ප්‍රවේශමෙන් කරගෙන ඒක Tamanට සුදුසු ආකාරයකට ගලප ගන්න ඕනේ. ඉතින් ඒ බවත් මම මතක් කරමින් මම ඊළඟ ලෙඩේ ගැන කතා කරන්නම්. ඊළඟ රෝගය තමයි එන්ට්‍රොඩෝමා කියන රෝගය. එහෙම නැත්නම් රෙඩ් ස්කින් කියන රෝගය. ඕගලන්ට පේනවා මේ මත්ස්‍යයින්ගේ ඇඟ රතු පහ ගැන්වෙලා, ඒ කියන්නේ හැම රතු පහ ගැන්වෙන රෝගය තමයි අපි මේ රෙඩ් ස්කින් රෝගය කියලා කතා කරන්නේ. අපිට මේ රෝගය වළක්වා ගැනීම සඳහා මත්ස්‍ය පැටවුන් විස බීජ මර්ධනය කිරීම සඳහා කොන්ඩිස් ද්‍රාවණයේ විනාඩි 10ක් 30ක් අතර ප්‍රමාණයක් තියන්න පුළුවන්. ඒ ද්‍රාවණයේදී අපි 15යි 20යි අතර ppm, ඒ කියන්නේ ජලය කොටස් මිලියනයකට කොන්ඩිස් කොටස් 15ත් 20ත් අතර ප්‍රමාණයක් දාලා ඒ ජලය දිය කරලා විනාඩි 10ත් 30ත් අතර ප්‍රමාණයක් අපිට ගල්වා තියලා මේ රෝගය වළක්වා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට අපි මත්ස්‍යයින්ට හැදෙන රෝගයක් විදිහට ගත්තොත් පෙසුඩෝමොනස් SP කියන රෝගය. එතකොට මේ ස්පෙසිස් එක මේ මත්ස්‍යයින්ට හැදෙන්න පුළුවන්. ඒකෙදී ආසියානු රටවල් වල ගොඩාක්ම ඉන්න මත්ස්‍යයින්ට ගොඩක් බහුලව තියෙන රෝගයක් තමයි මේ රෝගය. මත්ස්‍යයින්ගේ උදරය අසාමාන්‍ය ලෙස විශාල වෙනවා. ඒත් එක්කම උදරයේ බිත්ති රතු පාට ලප, ඒ වගේම කොරපොතු ඉලිප්පෙන එක, වරල් කුණු වෙන එක, සතාගේ මරණය මේ ලෙඩෙන් ඉක්මනින්ම සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ රෝග ලක්ෂණ තමයි මේ සත්වයාගේ මේ රෝගය නිසා ඇති වෙන දේ. අපි බලමු මොකද්ද මේ මත්ස්‍යයින්ට කරන්න පුළුවන් ප්‍රතිකාරය කොහොමද කරන්න කියන එක. අපි මේ ප්‍රතිකාරය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්ලෝරෝෆෙනිකල් සහ ෆියුරොසින් මිලිග්‍රෑම් 125ක් ජලය ලීටරයකට දිය කරලා මත්ස්‍යව ගිල්වා තියන්න පුළුවන් විනාඩියක කාලයක් සඳහා. ඒකෙන් අපිට මේ ලෙඩේ සනීප කර ගැනීමේ යම්කිසි හැකියාවක් තියෙනවා. හැබැයි 100%ක්ම මේ රෝගය සඳහා ප්‍රතිකාර නැහැ කියන එක තමයි ගොඩාක් පොත්පත්වල සහ අපි කතා කරන විශේෂඥයින්ගේ මතය වෙන්නේ. නමුත් අපිට යම්කිසි ප්‍රමාණයක් වළක්වා ගැනීම සඳහා ඔයගොල්ලන්ට අත්හදා බැලීම් කරන්න පුළුවන් මේ ලෙඩ රෝග වලට මේ බෙහෙත් වලින්. අපි ඊළඟ ලෙඩේ අපි ගත්තොත් අපි ඊළඟ ලෙඩේට කියන්නේ එරෝමොනස් හයිඩ්‍රොපිලා. එරෝමොනස් හයිඩ්‍රොපිලා කියන රෝගය තමයි ඊළඟ රෝගය. මේ මත්ස්‍යයින්ගේ රෝග ලක්ෂණ මොනවද? මේ මත්ස්‍යෝ මේ රෝගයේ මත්ස්‍යයින් ජීවත් වෙන ජලයේ මේ රෝගකාරකයා ගොඩාක් දුරට දකින්න හම්බ වෙනවා. මේ මත්ස්‍යයින්ගේ අන්ත්‍රයේ තමයි මේ රෝගකාරකයා වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ. මත්ස්‍යයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව අඩු වුණාම තමයි මේ රෝගය මත්ස්‍යයාට බෝ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර පරිසරයට ඔරොත්තු නොදෙන ආකාරයට ඒ මත්ස්‍යයා දුර්වල වෙනකොට තමයි මේ රෝගකාරකයා ඉස්මතු වෙලා රෝගය උත්සන්න වෙන්නේ. මෙතනදී සිද්ධ වෙන්නේ මේ මත්ස්‍යයාගේ උදරය දියරයකින් පිරීලා යනවා. ඒත් එක්කම සමේ තුවාල ඇති වෙනවා. මේ තුවාල ලොකු වුණාම ඊටමත් අපහසුවෙන් තමයි අපිට මේ රෝගය සඳහා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙන්නේ. මේ රෝගය ලෝකයේ හැම තැනකම දකින්න තියෙන රෝගයක්. මේ රෝගය නිසා මත්ස්‍යයින්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් වලට මේ රෝගය ආසාදනය වීමේ හැකියාවක් තියෙනවා. මත්ස්‍යයින් කුඩාම අවස්ථාවේදී ආසාදනය වුණාම රංචු පිටින් එහෙම නැත්නම් ඊටාම විශාල බහුල වශයෙන් මේ මත්ස්‍ය පැටවුන් මිය යාමට මේ රෝගය ඉවහල් වෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ මත්ස්‍ය රෝගය වළක්වා ගැනීම සඳහා අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. මේ මත්ස්‍ය රෝගය වළක්වා ගන්න කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි මත්ස්‍ය පැටවුන් විස බීජ මර්ධනය කිරීම සඳහා කොන්ඩිස් ද්‍රාවණයේ ගිල්වා තැබීම. ඒකත් අපි අර කලින් කතා කරපු විදිහටම තමයි. ඒක නිසා මම නැවත වතාවක් ඒ ප්‍රමාණය ගැන කතා කරන්නේ නැහැ. ඒත් එක්කම විස බීජ මර්ධනය සඳහා කොන්ඩිස් 3 ppm වල දිගටම තියන්න පුළුවන්. ඒ කියන්නේ කොන්ඩිස් ජලය කොටස් මිලියනයකට කොන්ඩිස් කොටස් 3ක් දිය කරපු ද්‍රාවණය
දිගටම මේ මත්ස්‍යයින තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්ඩිස් මිශ්‍රණයේ කොන්ඩිස් 15යි 20යි අතර ppm ප්‍රමාණයක විනාඩි 10ක් 30ක් අතර තියන්න පුළුවන්. එහෙම නැත්නම් 3 ppm වල දිගටම තියන්න පුළුවන්. එතකොට දවස් දෙකකට සැරයක් විතර අපිට වතුර ඉවත් කරන්න පුළුවන්. මේ මත්ස්‍යයින්ගේ නැවත වතාවක් 3 ppm අපිට එකතු කරන්න පුළුවන්. මේ ආකාරයට තමයි අපිට මේ රෙළ රෝගය වළක්වා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. අපි ඊළඟ රෝගය මොකක්ද කියන එක බලමු. ඒක අපිට කතා කරන්නේ මයික්සෝකොකස් පිසියෝලියා කියලා. මයික්සෝකොකස් පිසියෝලියා කියන රෝගය මේකෙදි මේගොල්ලන්ගේ කරමල් විවෘත වෙනවා. මේ කරමල විශේෂයෙන්ම කරමල් ආශ්‍රිතව තමයි මේ රෝගය ඇති වෙන්නේ. මේ කරමල් වල තියෙන සූත්‍රිකා ඔයගොල්ලන්ට පේනවා මේ කරමල් වල තියෙන සූත්‍රිකා විනාශ වෙලා කරමල එළියට විවෘත වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පටක විනාශ වීමක් තමයි මේ රෝගය මගින් සිද්ධ වෙන්නේ. එතකොට මේ රෝගය වළක්වා ගැනීම සඳහාත් අපිට පුළුවන් අර කලින් විදියටම කොන්ඩිස් ද්‍රාවණයේ ගිල්වා තියලා විනාඩි 10ක් 30ක් අතර ගිල්ලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම කොන්ඩිස් 3 ppm දාවණයක අපිට දිගටම තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඒ ටික තමයි මේ මත්ස්‍යයන්ගේ ප්‍රධාන රෝග වන්නේ. ඊට අමතරව අපි ගත්තොත් ප්‍රසිද්ධම ජනප්‍රියම රෝගයක් තමයි මත්ස්‍යයින් අතර මේ කොලොන්නාරිස් කියන රෝගය. මේ කොලොන්නාරිස් කියලා අපි සාමාන්‍යයෙන් හඳුනන රෝගය මේකෙදී දඬු ආකාරයෙන් බැක්ටීරියාවන් රැඳිලා තියෙනවා. ඒකේ දණ්ඩක ආකාරයකින් ඉන්න බැක්ටීරියාවක් නිසා තමයි මේ රෝගය ඇති වෙන්නේ. මේ රෝගයේදී මත්ස්‍යයාගේ හිස සහ වලිගයේ සුදු පාට සහ දුඹුරු පාට ලප දකින්න ලම්බ වෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ මත්ස්‍යයන්ගේ හිසේ සහ වලිගයේ සුදු පාට සහ දුඹුරු පාට ලප දකින්න තියෙනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ ලප ආශ්‍රිතව මේ මත්ස්‍යයාගේ ශරීරයේ දිලීර බැඳෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි කියන පුස් අල්ලන්න ගන්නවා. එතකොට මේ වරල් අවර්ණ වෙලා, ඒ කියන්නේ වරල් වල තියෙන මායිම් අවර්ණ වෙලා මේවා දිය වෙන්න පටන් ගන්නවා. ඒ කොරපොතු නැති මත්ස්‍යයන්ගේ මේ තුවාල අපිට බොහොම පැහැදිලිවම දකින්න හම්බ වෙනවා. මේක තමයි මේ කොලොම්නාරිස් කියන රෝගයේ ප්‍රධානම ලක්ෂණ. මේ කොලොම්නාරිස් රෝගයටත් ප්‍රතිකාර තියෙනවා. අපි දැන් බලමු මේ රෝගය සඳහා මොන වගේ ප්‍රතිකාරද අපිට කරන්න පුළුවන් කියන එක. මුලින්ම අපිට මත්ස්‍ය පැටවුන් විස බීජ මර්ධනය කිරීම සඳහා කොන්ඩිස් ද්‍රාවණය අපි කලින් කතා කරපු ප්‍රමාණයෙන්ම කොන්ඩිස් ද්‍රාවණය විනාඩි 10ක් 30ක් අතර ප්‍රමාණයක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොන්ඩිස් ද්‍රාවණයේ 3 ppm කියන ප්‍රමාණය දිගටම අපිට ටැංකියකට යොදලා තියන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්න පුළුවන්. ක්ලෝරොමයිසින් හරි ඔරියොමයිසින් හරි 10 ppm to 15 ppm. ඒ කියන්නේ ppm 10 සිට 15 දක්වා ප්‍රමාණයක මත්ස්‍යයින් නැහැවීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මත්ස්‍යයින්ව ඒකට 10 ppm ද්‍රාවණයකට මත්ස්‍ය පැටවුන් ඇතුළත් කරලා නහවලා ආයෙත් එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔක්සිටෙට්‍රසයික්ලින් 0.08ක් 0.08 ඉඳන් 0.1 දක්වා ප්‍රමාණයක් කෑම කිලෝග්‍රෑම් එකකට දිය කරලා දීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් අපිට පුළුවන් මේ රෝගය වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි මේ රෝග සඳහා බෙහෙත් ලබා දෙන්නේ. අපි ඊළඟට බලමු මත්ස්‍යයින්ට වැළඳෙන දිලීර රෝග මොනවද? මේ දිලීර රෝග සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා අපි බලමු. දිලීර රෝග කියන එක අපිට ඇත්තටම කියනවා නම් පහසුවෙන්ම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මාළුවාගේ සමමතු පිට හරි වරල්ලවට හරි මුඛයේ හරි පුළුන් වෙනි ස්වභාවයක් එළියට ඇවිත් තියෙනවා නම් පුළුන් ගතියක් ඉස්සරහට ඇවිත් තියෙනවා නම් මේක තමයි අපි දිලීර රෝගයක් කියලා කතා කරන්නේ. එහෙම නැත්නම් පුස් වගේ දෙයක් බැඳිලා තියෙනවා නම් ඒක තමයි දිලීර රෝගයක් කියලා කියන්නේ. මේ දිලීර කියලා කියන්නේ ඊටමත් කුඩා සූත්‍රිකාගාර ව්‍යුහයක් තියෙන අන්වීක්ෂයෙන් පැහැදිලිවම දකින්න පුළුවන් ලෙඩක් තමයි දිලීර රෝගයක් කියලා කියන්නේ. ඒකට එනම් මේ දිලීර රෝග වල හානිකර තත්ත්වයන් මොනවද? මේ දිලීර රෝගයක් හැදෙන්න ගත්තම මත්ස්‍යයින් ඊටමත් විශාල වශයෙන්
මිය යනවා. මත්ස්‍යයින්ගේ බිත්තර වලට මේකෙන් ගොඩාක් හානියට සිද්ධ වෙනවා. අපිට ආර්ථික වශයෙන් ලොකු පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් මේ දිලීර රෝග මත්ස්‍යයින්ට වැළඳීම තුලින්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ දිලීර රෝග ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන එක බලමු. දිලීර කියලා කියන්නේ මත්ස්‍යයින්ට ද්විතීකව, ඒ කියන්නේ පළමු වතාවේ නෙමෙයි, ඒ කියන්නේ වෙනත් දෙයක් නිසා ඇති වෙන දෙයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මත්ස්‍යයේ ශරීරයේ තියෙන කොරපොතු ඉවත් වීමක්, එහෙම නැත්නම් මත්ස්‍යයේ ශරීරයේ තියෙන තුවාලයක් නිසා තමයි මේ දිලීර ශරීරය මතු පිටට පැමිණලා අපිට පියවි ඇසෙන් දකින්න පුළුවන්කමක් තියෙන්නේ. අපිට අන්වීක්ෂයක් භාවිතා කිරීමෙන් මේ රෝග බොහොම පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් දිලීර රෝග කියන්නේ බොහොම සුලභව දකින්න ලැබෙන ලෙඩක්. මේ දිලීර වළක්වා ගැනීම සඳහා දිලීර වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එක අපි දැන් ඊළඟට බලමු. මුලින්ම දිලීර රෝගයක් හැදුනම අපිට ලවණ ජලය 3ක් 4ක් අතර ප්‍රමාණයට ලුණු ජලයේ විනාඩි 5ක් මත්ස්‍යයින්ව නැහැවීම තුළින් අපිට මේ රෝගය වළක්වා ගන්න පුළුවන්. 3ත් 5ත් අතර ෆෝමලින් ද්‍රාවණයක විනාඩි 2ක් 3ක් අතර ප්‍රමාණයක් මේ සත්වයින් නැහැවීම අපිට කරන්න පුළුවන්. පොකුණු වලට අපිට අලුහුණු යොදලා මේ මිස බීජ මර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මත්ස්‍යයින් අපි රළු පරිහරණයකින්, ඒ කියන්නේ අපි ෂණිකව ගිහිල්ලා net එකක් දාලා අපි මාළු අල්ලනවා. එහෙම නැත්නම් අපි ලොකු දැලකින් මාළු අල්ලනවා. ඒ වගේ අර ඊටමත් කලබලකාරී ලෙස මත්ස්‍යයින්ව ඇල්ලීමෙන් වැළැක්වීම තුළින් අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම මත්ස්‍යයින්ව අපි අල්ලලා පොකුණු වලින් අල්ලලා ලොකු ටැංකියකට දැම්මට පස්සේ මෙතරිම්ලු 2 ppm 3 pm ප්‍රමාණයක ද්‍රාවණයක් අපිට යොදලා මේ දිලීර රෝග වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. අවසානයේ ගත්තම ඖෂධීය ලෙස ආහාර ලබා දීම තුළින් අපිට මේ රෝගය වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි අපි මත්ස්‍යයින්ගේ දිලීර රෝග වළක්වා ගන්නෙ. ඊළඟට අපි ගත්තොත් මත්ස්‍යයින්ගේ මත්ස්‍ය පරපෝෂිතයින් ඇති වුණොත් අපි කොහොමද වළක්වා ගන්නෙ? අපි පරපෝෂිතයින් ගත්තම අපිට පරපෝෂිතයින් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බාහිර පරපෝෂිතයින්, අනිත් එක තමයි අභ්‍යන්තර පරපෝෂිතයින්. මේ පරපෝෂිතයින් අපිට කාණ්ඩ ගණනාවක් යටතේ, විශාල සංඛ්‍යාවක් යටතේ මේ පරපෝෂිතයින් වර්ග කරන්න පුළුවන්. මුලින්ම ගත්තොත් පළවෙනි එක ප්‍රොටෝසෝවා පරපෝෂිතයින්. ඊළඟ දෙවෙනි එක ගත්තොත් නෙමටෝඩා පරපෝෂිතයින්. තුන්වෙනි එක ගත්තොත් එහෙම මොනජිනියා පරපෝෂිතයින්. ඒත් එක්කම හතරවෙනි එක ගත්තොත් ඩයිජිනියා පරපෝෂිතයින්. පස්වෙනි එක ගත්තොත් එහෙම මත්ස්‍ය කූඩැල්ලන්. හයවෙනි එක ගත්තොත් එහෙම සන්ධිපාදික පරපෝෂිතයින්. හත්වෙනි එක ගත්තොත් එහෙම ග්ලෝවිඩිනා පරපෝෂිතයින්. අටවෙනි එක ගත්තොත් එහෙම ඇකන්තොසෙපලා පරපෝෂිතයින්. ඒ වගේම අවසානයේ ගත්තොත් සෙස්ටෝඩා පරපෝෂිතයින්. මේ ආකාරයෙන් ප්‍රධාන පරපෝෂිතයින් වර්ග 9ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ පරපෝෂිතයින් ගින් සෑදෙන රෝග අපි වළක්වා ගන්නේ කොහොමද? ඒක තමයි අපි ඊළඟට බලන්න ඕනේ. මත්ස්‍ය පොකුණු ඇතුලේ ඉන්න මත්ස්‍ය පරපෝෂිතයින් මර්ධනය කරන්න අපිට මොනවද කරන්න පුළුවන්කමක් තියෙන්නේ? අපිට මුලින්ම පුළුවන් මේ මත්ස්‍ය පැටවුන් ගේ විස බීජ මර්ධනය කිරීම තුළින් අපි කොන්ඩිස් ද්‍රාවණය ගල්වලා ඒ තුලින් අපිට මේක මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි මත්ස්‍ය ආහාර වලින් මේ පරපෝෂිතයින් පැමිණෙනවා නම් ඒක වළක්වා ගැනීම අපිට හැකියාවක් තියෙනවා. මසුන් ආහාර ගන්නා ස්ථාන විස බීජ මර්ධනය කිරීමෙන් අපිට මේක වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම අපි දැල්ලාම්පන්න නිසියාකාරයෙන් විස බීජ හරණය කිරීමෙන් අපිට වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවට මත්ස්‍ය පරපෝෂිත රෝග වළක්වා ගැනීම සඳහා අපිට කෘමිනාශක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මත්ස්‍ය පරපෝෂිත ඉන් වළක්වා ගැනීම සිද්ධ කරන්නේ. ඊළඟට අපි බලමු මොනවද මේ බාහිර පරපෝෂිතයින් කියන්නේ කියලා. බාහිර පරපෝෂිතයින් ගත්තොත් එහෙම
ක්‍රිප්ටොබියෝසිස්. ක්‍රිප්ටොබියෝසිස් ඕගොල්ලන්ට පේනවා මේ පරපෝෂිතයාගේ පරපෝෂිතයින් ගොඩක් වෙලාවට රෝගකාරක මත්ස්‍යයාගේ කරමල් වල තමයි රැඳිලා තියෙන්නේ. ඒ වුණා මේ රෝගය වළක්වා ගන්න අපිට පුළුවන් මත්ස්‍ය පොකුණු වලට විරංජක කුඩු එහෙම නැත්නම් අලුහුණු යොදලා මේ මත්ස්‍ය පරපෝෂිතයෙන් වළක්වන්න පුළුවන්. කොපර් සල්ෆේට් සහ ෆෙරස් කියන එක අපිට 5:2 අනුපාතයට මිශ්‍ර කරලා අපිට පොකුණු වලට දාන්න පුළුවන්. ඒත් එක්කම මත්ස්‍ය පැටවුන් පොකුණු වලට දාන්න කලින් පරපෝෂිතයෙන් මර්ධනය කරන්න අපිට කොපර් සල්ෆේට් හරි ෆෙරස් සල්ෆේට් හරි ඒකෙන් මත්ස්‍ය පැටවුන්ව නැහැවීම අපිට කරන්න සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම කොන්ඩිස් ද්‍රාවණයේ අපිට 10ට 10 20 කියන ppm අතර ප්‍රමාණයක විනාඩි 10ක් 20ක් අතර ප්‍රමාණයක් ගිල්වලා තියලා අපිට මේ මත්ස්‍යයින්ගේ පරපෝෂිතෙන් පාලනය කරන්න පුළුවන්. ඒත් එක්කම මත්ස්‍ය පැටවුන් පොකුණු වලට දාන්න කලින් 2%ක 3ක අතර ලුණු ප්‍රමාණයක ජලය 2%ක 3ක් අතර ලුණු ප්‍රමාණයකට ද්‍රාවණයක විනාඩි 5ක් 6ක් වගේ ප්‍රමාණයක් මේ මත්ස්‍ය පැටවුන්ව ගිල්වලා තියලා මේ මත්ස්‍ය රෝගය වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒක ආකාරයට තමයි අපි බාහිර පරපෝෂිතෙන් මර්ධනය කිරීමක් සිද්ධ කරන්නේ. ඊළඟට අපි ගත්තොත් මික්සෝපොරිඩියේසිස් කියන පරපෝෂිත රෝගය. ඒක ඕගොල්ලන්ට බොහොම පැහැදිලිවම පේනවා මේ මත්ස්‍යයාගේ කරමල් සහ අන්ත්‍රවල මේ ආකාරයෙන් ඒ පරපෝෂිත රෝගය දකින්න තියෙනවා. එහෙනම් අපි ඒකෙදිත් අපිට කරන්න පුළුවන් තමයි මේ රෝගය පාලනය කිරීම සඳහා අපිට නෙගුවාන් පොකුණු ජලයට ppm 0.3ක් පහත් අතර ප්‍රමාණයක් අපිට දාන්න පුළුවන්. ඒත් එක්කම ඖෂධීය ආහාර දින කීපයක් ලබා දීම තුළින් අපිට මේ රෝගය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ ආකාරයෙන් තමයි ඒ රෝගය අපි පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි කවුරුත් දන්න හොඳම ජනප්‍රියම ලෙඩක් සුදු පුල්ලි රෝගය. මේ සුදු පුල්ලි රෝගයේදී පරපෝෂිතයා යම්කිසි ආකාරයක රවුම් හැඩයක් ගන්නවා ශරීරයේ පුරාම පක්ෂම පිහිටලා තියෙනවා. සෛල ඇතුලේ ඊට පස්සේ මහා න්‍යෂ්ටියේ අස්වල ආඩමක හැඩයකට තමයි මේ සතාගේ හැඩය තියෙන්නේ. ජීවන චක්‍රයේ එක් අවස්ථාවකදී මාළුවාගේ හැමේ තමයි මේ පරපෝෂිතය ජීවත් වෙන්නේ. දිගින් දිගටම කුඩා කොටස් වලට කැඩිලා තමයි මේ සත්වයා ප්‍රමාණයෙන් වර්ධනය වෙන්නේ. එතකොට මේ කෝෂ්ඨ වලින් මේ සත්වයාගේ ඇඟේ ඒ කියන්නේ සම කුඩා සතුන් මුළු ඇඟේ වහලා ඒ ඇඟේ ඇතුලේ ඉන්න සත්වයින්ගෙන් බිත්තර හැදිලා ඒව පුපුරලා හැම සිදුරු කරගෙන මේ සත්වයා එළියට එනවා. මේ එළියට එන පරපෝෂිතයා බාහිර ජලයේ තමයි කෝෂ්ඨගත වෙන්නේ. මේ කෝෂ්ඨ වලින් පිට වෙන සත්තු මාළුන්ට ආසාදනය වෙනවා. හැමේ විශාල සංඛ්‍යාවක් ඉන්න හින්දා මත්ස්‍යයා අපිට සුදු පෑයට පේනවා. ඒක නිසා තමයි අපි මේ රෝගයට සුදු පුල්ලි රෝගය කියලා කියන්නේ. එතකොට මේ කරමලයේ සහ අපි චර්මයේ හානි වීම නිසා මේ මත්ස්‍යයන් මිය යාමට ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ රෝගය වළක්වා ගන්න සහ ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. මෙතනදිත් අපිට අපි බාහිර පරපෝෂිතය මර්ධනය කරන්න පොකුණු ජලයට මෙතනින් බ්ලූ 3 to 4 ppm ඒ කියන්නේ 3 සිට 4 දක්වා ppm ප්‍රමාණයක් දින 5ක් එක දිගට අපිට යෙදීම සිද්ධ කරන්න පුළුවන්. මත්ස්‍යයින් පැටවුන් තැම්පත් කරන්න ඉස්සල්ලා කොන්ඩිස් ද්‍රාවණයක මේ මත්ස්‍ය පැටවුන් ගිල්වහ තැබීම කරන්න පුළුවන්. ඒත් එක්කම කොන්ඩිස් ද්‍රාවණයක ඒ කියන්නේ 2 to 5 ppm කොන්ඩිස් ද්‍රාවණයක දින 5ත් 7ත් අතර ප්‍රමාණයක් අපිට මේ මත්ස්‍ය පැටවුන් ගිල්වා තියලා ප්‍රතිකාර කරන්න පුළුවන්. මත්ස්‍යයින් තැම්පත් කරන්න ඉස්සල්ලා ppm 20ක් ඒ කියන්නේ ටිකක් සැර ලුණු ද්‍රාවණයක විනාඩි 15ක් 20ක් විතර අපිට ගිල්වා තියලා ඉවරලත් අපිට මේ මත්ස්‍යයින් තැම්පත් කිරීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝමලින් ද්‍රාවණයක මේ මත්ස්‍යයින් තැම්පත් කරන්න ද්‍රාවණයක ගිල්වලා අපිට මත්ස්‍ය පැටවුන් තැම්පත් කරන්න පුළුවන්. එතකොට මේකෙදි
ෆෝමලින් 20 ඉඳන් 50 වෙනකන් ppm ප්‍රමාණයක අපිට මත්ස්‍ය පැටවාගේ කන්ඩිෂන් එක අනුව ඒ මත්ස්‍ය පැටවාගේ සයිස් එක අනුව දිගටම තියාගන්න එක වුණත් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ අත්හදා බලනකොට නැවත නැවතත් කියන්නේ ඊටමත් ප්‍රවේශමෙන් කරන්න තම තමන්ගේ අත්දැකීම අනුව කරන්න අපි මේ කතා කරන්නේ පොත්පත්වල සහ පර්යේෂකයන්ගේ සහ මේ රෝග සම්බන්ධ විශේෂඥයින්ගේ අදහස් අරගෙන ඒ තුලින් තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. අපි බලමු තවත් රෝගයක් වන කයිලොඩිනිල්ලා රෝගය ගැන. මොකද්ද මේ කයිලොඩිනිල්ලා කියන රෝගය? කයිලොඩිනිල්ලා පරපෝෂිත රෝගය හැදුනමත් අපිට පුළුවන් මේ මත්ස්‍යයින්ව පොකුණු වල තැම්පත් කරන්න කලින් කොපර් සල්ෆේට් 8 ppm ද්‍රාවණයක හරි 2% 2ක ලුණු ද්‍රාවණයක හරි විනාඩි 20ක් මේ මත්ස්‍යයින්ව ගල්වලා තියලා ගිල්වලා තියලා මේ ප්‍රතිකාරය අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මත්ස්‍යෝ ඉන්න ජලයට කොපර් සල්ෆේටුයි පෙර සල්ෆේට් 5:2 අනුපාතයට මිශ්‍ර කරලා අපිට ජලයට යොදන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපි ඒ රෝගය වළක්වා ගන්න උත්සාහ කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ තවත් ජනප්‍රිය රෝගයක් වෙන ට්‍රයිකොඩිනා කියන රෝගය. මේ ට්‍රයිකොඩිනා කියන රෝගය ගොඩාක් මත්ස්‍යයින්ට විශාල වශයෙන් වැළඳෙන රෝගයක්. එතකොට මේ ට්‍රයිකොඩිනා කියලා කියන්නේ වැඩි උස නැති බෙල්ලාකාර හැඩයක් ගන්න පරපෝෂිත සත්වයෙක්. එතකොට මේ පරපෝෂිතයාගේ ධාරය වටේම පක්ෂම පිහිටලා තියෙනවා. පරපෝෂිතයා ගමන් කරන්න මේ පක්ෂම ආධාරයෙන් තමයි මේ සතා ගමන් කරන්නේ. එතකොට මේ සතාගේ මැද දන්තාකාරයෙන් ප්‍රසර ඇති හින්දා පරපෝෂිතයාගේ චලනය මාළුවාගේ සම මතු පිට ශ්ලේෂ්මල වලටයි කරමල වලටයි හානි කිරීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ ට්‍රයිකොඩිනා කියන රෝගයේදී මේ පරපෝෂිතයින් රාශී වශයෙන් ඉන්නවා. ඒකට මේ මත්ස්‍යයාගේ අසමාන චලනයක්. ඒ කියන්නේ මත්ස්‍යයා ගත්තම එයාගේ අසාමාන්‍ය චලනයක් අපිට දකින්න හම්බ වෙනවා. මොකද මත්ස්‍යයාගේ ඇඟේ ඉන්න මේ ට්‍රයිකොඩිනා කියන සත්වයින් නිසා මත්ස්‍යයාගේ ඇඟ කැසීමකට වගේ ලක් වෙනවා. ඒ කියන්නේ ඒ ශරීරයගේ හානිය වෙනකොට. එතකොට මත්ස්‍යයාගේ ශ්වසනය කරන ශීඝ්‍රතාවය ගොඩක් වැඩි වෙනවා. මත්ස්‍යයින් ජලය මතු පිටට එනවා. ආහාර ගන්න එක අඩු කරනවා. මාළුවා ගොඩක් වෙලාවට අපේ ටැංකියක ගල් වැලි වගේ දෙයක් තියෙනවනම් නැත්නම් ටැංකියේ බිත්තිවල තමන්ගේ ඇඟ අතුල්ලනවා. ඒ කියන්නේ මේ සත්වයින්ගේ ගහණය වැඩි වීම නිසා ශරීරය අතුල්ලනවා. ඒවල මේ ඇතිල්ලීම නිසා සහ මේ පරපෝෂිතයාගේ ආසාදනයේ හින්දා මේ මත්ස්‍යයින්ගේ පැහැය වෙනස් වෙනවා. එතකොට මේ කුඩා පැටවුන් හිටියොත් එම පැටවුන් විශාල වශයෙන් මේ යන්න පුළුවන්. මේට අමතරව මේ හේතුව නිසා ඇඟ ඇතිල්ලීමෙන් ඒ දේවල් වලින් අතුවන තුවාල හින්දා තවදුරටත් බැක්ටීරියා ආසාදන වලටත් ලක්වීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු මේ ට්‍රයිකොඩිනා රෝගයට මොනවද අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර කියන එක. පළවෙනි එක තමයි ට්‍රයිකොඩිනා කියන බාහිර පරපෝෂිතය මර්ධනය කරන්න නෙගුවාන් 0.3-0.5 අතර ppm ප්‍රමාණයක් අපිට පොකුණු ජලයට එකතු කරන්න පුළුවන්. මොකද නෙගුවාන් කියලා කියන්නේ ඊටමත් බලවත් බෙහෙතක්. ඒකෙන් ඊටමත් පුංචි ප්‍රමාණයක්. ඒ කියන්නේ 0.3-0.5 අතර ppm ප්‍රමාණයක්. ඒ වතුර කොටස් මිලියනයකට අපි දාන්නේ නෙගුවාන් 0.3යි. නැත්නම් 0.3-5 අතර ප්‍රමාණයක් තමයි අපි දාන්නේ. ඒත් මේක තමයි පළවෙනි එක. අපිට ඒ වගේම පුළුවන් සුපුරුදු විදියට කොන්ඩිස් ද්‍රාවණයක මත්ස්‍ය පැටවුන් ගිල්වලා තියලා ඒ ඇතුලෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයමත් සැරයක් පුළුවන් මේ මත්ස්‍ය පැටවුන්ව ටැංකියට හඳුන්වලා දෙන්න ඉස්සෙල්ලා ලුණු ද්‍රාවණයක 20 ppt. ඒ කියන්නේ ජලය කොටස් මිලියනයකට ලුණු කොටස් 20ක ප්‍රමාණයක් දිය කරලා ඒකේ දාලා විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් මත්ස්‍ය පැටවුන්ව ගිල්ලලා තියන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පෙර සල්ෆේට් සහ කොපර් සල්ෆේට් 5:2 අනුපාතයට යොදන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපිට ෆෝමලින් 30 ppm ප්‍රමාණයකින් දාලා විනාඩි 10ක වගේ ප්‍රමාණයක් තියලා අපිට මේ මත්ස්‍යයාගේ පරපෝෂිතයින් විනාශ කිරීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙනම් මේ ආකාරයට තමයි අපි මේ මත්ස්‍ය
රෝගයත් වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ. අපි ඊළඟට බලමු මත්ස්‍යයින්ට හැදෙන ඊළඟ රෝගය ඩැක්ටිලොජිරියෝසිස්. ඩැක්ටිලොජිරියෝසිස් මේ රෝගය සෑදීමෙන් මත්ස්‍යයාට මොකක්ද වෙන්නේ? මේ මත්ස්‍යයාගේ කරමලේ හරි සමේ හරි එල්ලිලා ඉන්න බාහිර පරපෝෂිතයෙක් තමයි අපි මේ නමින් හඳුන්වන්නේ. අපි ඔය ග්‍රාස් කාෆ් කියන සාමාන්‍ය කාෆ් මත්ස්‍යයින්ගේ මේ රෝගය බොහොම බහුලව අපිට දකින්න තියෙනවා. මේකෙදි සිද්ධ වෙන්නේ මත්ස්‍යයින් විශාල වශයෙන් ශ්ලේෂ්මල ස්‍රාවය කරනවා. ඒත් එක්කම මත්ස්‍යයින්ගේ කරමල් පිදානය විවෘත වෙනවා. ඒ නිසා මත්ස්‍යයින්ගේ පිහිනීම අඩු වෙනවා. අපි බලමු ඒ කියන්නේ ඒ රෝගය අපිට මේ බොහොම පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට මේ රෝගය සඳහා අපිට කරන්න තියෙන ප්‍රතිකාර තමයි බාහිර පරපෝෂිතය මර්ධනය කරන්න නෙගුවාන් මිශ්‍රණය අපිට පොකුණට ඇතුළත් කරන්න පුළුවන්. මසුන් තැම්පත් කරන්න ඉස්සලා කොන්ඩිස් ද්‍රාවණය දාන්න පුළුවන්. ඒත් එක්කම ලුණු ද්‍රාවණයක තියලා මේ රෝගය වළක්වා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. අන්න එහෙනම් මේ ආකාරයට තමයි ඒ රෝගයත් අපි වළක්වා ගැනීමට කටයුතු කරන්නේ. ඊළඟට අපි බලන්නේ ලර්නියා කියන පරපෝෂිතය. මේ ලර්නියා කියන පරපෝෂිතයත් අපිට බහුලවම දකින්න තියෙන බාහිර පරපෝෂිතයෙක්. මේ පරපෝෂිතයා සංධිපාදික පරපෝෂිතයෙක්. ඒත් එක්ක මාළුවාගේ හැමට හයි වෙලා ඒ මාළුවාගේ අපිචර්ම සෛල විනාශ කිරීමක් සහ රුධිරය උරා බීමක් තමයි මේ පරපෝෂිතයා කරන්නේ. ඒ තුලනොත් මත්ස්‍යයා ක්‍රමානුකූලව දුර්වල වීමක් අපිට දකින්න හම්බ වෙනවා. එහෙනම් ඒකත් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඒ පරපෝෂිතයා කුමන ආකාරයේ පරපෝෂිතයෙක්ද කියන එක. මේකෙදිත් අපිට ප්‍රතිකාර විදිහට කරන්න පුළුවන් වෙන්නේ නෙගුවාන් එකතු කරන එක, ඒත් එක්කම කොන්ඩිස් ද්‍රාවණයේ විනාඩි 10ක් තියෙන එක, ඒත් එක්කම ලුණු ද්‍රාවණයක තප්පර 45ත් 60ත් ඒ කියන්නේ පැයක විනාඩියක විතර ප්‍රමාණයක් අපිට ලුණු ද්‍රාවණයක ගිල්ලලා තියලා මේ මත්ස්‍යයාගේ රෝගය වළක්වා ගැනීමත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි එහෙනම් ආයෙමත් බලමු ඊළඟ ලෙඩ රෝගය මොකද්ද? අපි ඒකට මොකද්ද කරන්න කියන එක. ආගියුලස් කියන බාහිර පරපෝෂිතයා. මේ ආගියුලස් කියන බාහිර පරපෝෂිතයා ඔයගලන්ට බොහොම පැහැදිලිව පේනවා මේ මත්ස්‍යයාගේ කරමල් වල සහ හැමේ රැඳිලා ඉන්න බාහිර පරපෝෂිතයෙක්. ඒකට පරපෝෂිතයා සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් ආසාදනය වුණාම මත්ස්‍යයාගේ කොරපොතු එළියට ඉපිල්ලිලා ඒක ගැලවෙනවා. ඒත් එක්කම පරපෝෂිතයා ගැලවිච්ච තැන්වල පරපෝෂිතයා ශරීරයේ ඉඳලා ගැලවුණාම ඒ තියෙන තැන්වල ශරීරයේ තුවාල ඇති වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තුවාල ඇති වෙලා තියෙන ආකාරය. ඒකට මේ ආගියුලස් කියන සතා ආහාර ගන්නා ස්වරූපය අනුව පටක වලට ගොඩාක් හානි සිද්ධ වෙනවා. ඒකට මේ පරපෝෂිතයා විෂ ද්‍රව්‍ය ශ්‍රාවය කරන හින්දා මත්ස්‍යයාගේ ශරීරයට විෂ ද්‍රව්‍ය ඇතුළත් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙනම් මේ ආගියුලස් කියන රෝගය වළක්වා ගැනීම සඳහා ඒකට ප්‍රතිකාර කිරීම සඳහා අපිට නැවත වතාවක් නෙගුවාන් මිශ්‍රණය, ඒත් එක්කම කොන්ඩිස් ද්‍රාවණය සහ ලුණු ද්‍රාවණයේ තැබීම තුළින් අපිට මේ රෝගයත් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න එහෙනම් මේ විදිහට තමයි ඕගොල්ලන්ට අපි අද දවසේ කතා කරපු සම්පූර්ණයෙන්ම මත්ස්‍ය රෝග පාලනය, මත්ස්‍ය රෝග වළක්වා ගැනීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. එහෙනම් මත්ස්‍ය රෝග පාලනය සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමාණවත් දැනුමක් ඕගොල්ලන්ට ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life